අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ 8 වෙනි පාඩම. ඒ කියන්නේ පාරිසරික ජීව විද්‍යාව කියන පාඩමේ අපි එක කොටසක් කරා. පළවෙනි ඒකේ පාර්ට් එක කරා. ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලන්න ඇති ඔයගොල්ලෝ. දෙවෙනි පාර්ට් එක විදිහට අපි යනවා බියෝම වලට. ඒ කියන්නේ ලෝකයේ තියෙන බියෝම කියන්නේ බියෝමයක් කියන්නේ මොකක්ද සහ බියෝම වර්ග කීපයක් තියෙනවා. අපි එතෙන්දී අධ්‍යයනය කරන්න ඕනේ කරන ලෝකයේ තියෙන බියෝම එක් පරිසර පද්ධති ගැන මේ වීඩියෝ එකෙන් අපි අධ්‍යයනය කරන්න යනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ බියෝම ගත්තයින් පස්සේ බියෝමයක් කියන්නේ මොකක්ද කියන එක මුලින්ම මම අර්ථ දැක්වීම ඔයගොල්ලන්ට කියනවා. ඒ කියලා ඊට පස්සේ කරුණු ටිකක් කියනවා මේක පාඩම් කරන්න ඕනේ කොහොමද කියන එක. මොකද දැන් පරිසර විද්‍යාවේ මේ වගේ කොටස් දැන් බියෝමත් ඒ වගේ කොටසක්. ඒකේ තියෙන කරුණු ටික අපි ටිකක් පෙළගස්ව ගන්න ඕනේ හරියට. මොකද නැත්තම් අර කරුණු කිහිපයක් අරනකොට ගොඩක් කරුණු අපිට අමතක වෙලා යන ඉඩකඩ වැඩි. ඒකට හේතුව එකිනෙකට වෙනස් කරුණු විශාල ප්‍රමාණයක් මේකෙදි අපි මතක තියාගන්න ඕනේ. අනිත් පාඩම් වලට සාපේක්ෂව. ඒකයි පරිසරය ටිකක් අභියෝගාත්මක වෙන්නේ ඕගොල්ලන්ට වැඩ කරන් යනකොට. දැන් බියෝම ගත්තයින් පස්සේ බියෝමයක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් යම් කිසි අපි කියනවා ප්‍රදේශයක හරි මේක දැන් මේ හරි වගේ කියන්නම්කො හරි වගුව එහෙම තියාගෙන හරි යම් ප්‍රදේශයක ගත්තාම බියෝමයක් කියන්නේ මොකක්ද කියන එක හරි බියෝමයක් කියන්නේ යම් ප්‍රදේශයක දේශගුණික තත්ත්ව හරි දේශගුණික එහෙම නැත්නම් භූගෝලීය දේශගුණික හා භූගෝලීය ලක්ෂණ දේශගුණික තත්ත්ව හා ඒකටම කිව්වනම් හරි ඔයගොල්ලෝ දේශගුණික තත්ත්ව හා භූගෝලීය ලක්ෂණ සහ ප්‍රමුඛ ඒ පරිසරයට අනුවර්තනය වූ ප්‍රමුඛ වෘක්ෂ ලතාදී මෙන්න මේ කියන පොයින්ට්ස් දෙක ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දාන්න ඕනේ. පළවෙනි එක තමයි ලෝකයේ තියෙන යම් දේශගුණික තත්ත්ව හා භූගෝලීය ලක්ෂණ අනුව. හරි? යම් ප්‍රදේශයක තියෙන දේශගුණික තත්ත්ව හා භූගෝලීය ලක්ෂණ සහ ඒ පරිසරයට අනුවර්තනය වූ ප්‍රමුඛ වෘක්ෂ ලතාදී පදනම් කරගෙන වර්ග කරනු ලබන මොනවද? ලෝකයේ පවතින විශාල භූමි ප්‍රදේශ. විශාල භූගෝලීය ප්‍රදේශ කිව්වත් හරි භූමි ප්‍රදේශ කිව්වත් හරි භූගෝලීය ප්‍රදේශ. මෙන්න මේ කරුණු තුන හරි දේශගුණික තත්ත්ව භූගෝලීය ලක්ෂණ. ඊට පස්සේ පරිසරයට අනුවර්තනය වූ ප්‍රමුඛ වෘක්ෂලතාදී විශාල භූගෝලීය ප්‍රදේශය. ඔන්න ඔය කියන පොයින්ට්ස් තුන ඔයගොල්ලෝ බියෝමයක් කියන්නේ මොකක්ද කියන එක ගලප ගන්නකොට හරියට කියන්න ඕනේ. දැන් පොතේ මේවා තියෙන තැනින් තැන. ඒකයි මම මේ කරුණු එක තැනකට අරගෙන ඔයගොල්ලන්ට කෙලිම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න මේ අපි ඉගෙන ගන්න. ඒතර ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ විෂය කරුණු තේරුම් ගන්නවා වගේම කොහොමද ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියන එක. තැනින් නිකන් විශාල ප්‍රදේශයක් ලෝකේ තියෙන එකක් එහෙම කියලා කිව්වට මේකට ලකුණු ටික ඔක්කොම ගන්න බෑ. එහෙනම් බියෝමයක් කිව්වම මේ කරුණු ටික අන්තර්ගත නම් ඔයගොල්ලන්ගේ අර්ථ දැක්වීම සාර්ථකයි. හරි යම් ප්‍රදේශයක දේශගුණික තත්ත්ව හා භූගෝලීය ලක්ෂණ මත පදනම්. ඒ කියන්නේ දේශගුණය කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ climate and weather මේ දෙක වෙනස්. කාලගුණයයි දේශගුණයයි වෙනස්නේ. ඒ පරිසරයේ දීර්ඝකාලීනව පවත්න තත්ත්ව තමයි දේශගුණය කියන්නේ. ඒතර එහෙම තත්ත්ව අපි ගන්නවා. ඒ කියන්නේ ලෝකේ ගත්තාම ලෝකේ ප්‍රදේශවල යම් වර්ගීකරණයක් තමයි මේ බියෝම කියලා අපි අධ්‍යයනය කරන්නේ. යනවා ඒ දේශගුණික තත්ත්ව වෙනස්. හරි? ඒ භූගෝලීය ලක්ෂණ ඒ පිහිටීම ඊට පස්සේ පාංශු වල ස්වභාවය ඒ වගේ දේවල් භූගෝලීය ලක්ෂණ කඳුද නැත්නම් පහත් බිම්ද ඒවා. එන පරිසරයට අනුවර්තන වෙන ප්‍රමුඛ වෘක්ෂලතාදී දැන් ඒ දේශගුණික තත්ත්ව ඊළඟට භූගෝලීය තත්ත්ව ඒ ලක්ෂණත් එක්කලා ඊළඟට එන කරුණ තමයි මේක. ඒ පරිසරයන්ට මෙහෙම දේශගුණික තත්ත්ව මෙහෙම භූගෝලීය ලක්ෂණ තියෙන ප්‍රදේශයක ඉන්න ඕනේ කොයි වගේ ශාකද? ඒක ප්‍රමුඛ වෘක්ෂලතාදී කිව්වේ. දැන් ශාක ප්‍රජාව සියල්ල ප්‍රධාන වශයෙන් මේකෙදි ගන්න එක තමයි සතුන්ට වඩා ශාක. මොකද අනුවර්තන අපිට පැහැදිලිව හොඳින්ම වෙනස්කම් පෙන්වන කට්ටිය තමයි ශාක. හරි? සතුන්ව පෙන්වනවා සෑහෙන දුරකට. කෙසේ හෝ මේවා ඔක්කොම විශාල භූගෝලීය ප්‍රදේශ. මේකත් අවසානයේ ඔයගොල්ලන්ගේ පොයින්ට් එකට එකතු කරගන්න යම් විශාල හරි සැලකිය යුතු වර්ග ප්‍රමාණයක් තියෙන විශාල වූ භූගෝලීය ප්‍රදේශයක් තමයි අපි බියෝමයක් කියලා කියන්නේ. අර ඔයගොල්ලන් කිව්වත් වගේ බියෝමයක් කියන්න බෑ. ඒක සැලකිය යුතු භූමි ප්‍රදේශයක්
ආවරණය කරලා තියෙන්න ඕනේ ඒ අදාළ දේශගුණික තත්ත්ව භූගෝලීය තත්ත්ව. හරිනේ. එහෙනම් අර්ථ දැක්වීම ඔහොමයි. ඊට පස්සේ අර්ථ දැක්වීම පස්සේ අපි මෙහෙම වැඩකට යනවා. දැන් බියෝමේ අපි කතා කරන්න ඕනේ. ඔය බියෝම් ප්‍රධාන වශයෙන් තියෙනවා 8. එතන තියෙනවා මම ඇඳලා දින 8. 2යි 4යි 6යි 9ක් නේ. 9ක් තියෙනවානේ. ඔව් 9ක් තියෙනවා. ඒ 9 වෙනි ප්‍රධාන වශයෙන් මේක තියෙන එකක් විදියට 8ක් විදියට ගන්න එහෙමයි. නිවර්තන වනාන්තර කියලා තමයි මේ දෙක තියෙන්නේ. මම මේ දෙක වෙන් කරා. මොකද ඒකේ සැලකිය යුතු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ නිසා ඒක මම වෙන් කරලා ගත්තා. ඔයගොල්ලොත් ඒ විදිහට කරගන්නවා නම් වඩා හොඳයි. ඊට අපි කරන්නේ මේ වගේ වගුවක් ගන්නවා. හරි ළමයි. ඒ කියන්නේ සියලුම කරුණු වලට නෙමෙයි ප්‍රධාන කරුණු ටික අපිට මතක තියාගන්න. ඒ කියන්නේ ඒවා ආයාසයෙන් අපිට මතක තියාගන්න එක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලනවා මුලින්ම මෙන්න මේ කරුණු ටික. ඒ කියන්නේ මොනවාද බියෝමට ලෝකේ බෙදන්න පුළුවන් බියෝමට. මේකේ සිතියමක් දීලා තියෙනවා. ඒ සිතියම ටිකක් අවබෝධය තියාගන්න අයින්ම කරලා දාන්න එපා. සිතියම් බයොලොජි වලට එන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ සිතියමක් දාලා නම් කරලා තියෙනකොට ඕගොල්ලන්ට ඒක වැදගත්කමක් එන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට වියෝගත එකේ වගේ සිතියමෙන් දීලා එක්තරා ප්‍රදේශ දෙකක් ඒගොල්ලෝ නම් කරලා A B කියලා ඒ ප්‍රදේශ වලින් අයිති වෙන බියෝමය මොකක්ද කියලා. ඒක සිතියමේ තියෙන තැන ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරි. ඒ නිසා ඒක අහක දාන්න එපා. සිතියම බලන්න. මම මේ වීඩියෝ එකත් එක්ක ඕගොල්ලන්ට එවනවා නිබන්ධනය. හරි. ඒ කියන්නේ බියෝම වර්ගවල ලස්සන ෆොටෝස් ටිකක් දාලා එවනවා. ඒකෙත් මම සිතියම දාලා තියෙනවා. ඒක හොඳට ඒ නිසා බලන්න. ඒ අනුව බියෝම තියෙනවා ප්‍රධාන වශයෙන් 8ක්. මොනවද? නිවර්තන වනාන්තර, සවානා, කාන්තාර, චපරාල්, සෞම්‍ය කලාපික තෘණ භූමි, සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර. කෙටියෙන් ලියලා තියෙන එක පේනවා පැහැදිලි මදි ඇති. නමුත් ඔයගොල්ලන්ට ලියා ගන්න වගුවක් ගහ ගන්නයි මේ කියන්නේ. උතුරු කේතුදර වනාන්තර සහ තුන්ඩ්‍රා. ඔන්න කියන බියෝම 8 ප්‍රධාන වශයෙන් ලෝකේ අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ 8ෙන් තමයි මේ දෙක බෙදුවේ නිවර්තන වනාන්තර වර්ග දෙකයි නිවර්තන වර්ෂා වනාන්තර සහ නිවර්තන වියලි වනාන්තර කියලා. ඒත් අපි මුලින්ම කරන්නේ මේ එක් එක ලක්ෂණ විස්තරාත්මකව සාකච්ඡා කරන්න කලින් මෙන්න මේ ටික පීඩන ප්‍රදේශය වාර්ෂික උෂ්ණත්වය වාර්ෂික වර්ෂාපතනය මේ එක් එක් වනාන්තරයට අදාළව අපි මේ විදිහේ වගුවක් හදා ගන්නවා. ඒත් ඔයගොල්ලෝ CR පොතක ලියනවා නම් ඔයගොල්ලන්ට හරස් අතට අරගෙන මෙහෙම වගුවක් ගන්න පුළුවන්. ගහලා හරස් පැත්තට මේ වනාන්තර ටික දානවා. පල්ලෙහා පැත්තට එන විදිහට මේ ලක්ෂණ තුන ප්‍රධාන වශයෙන්. තව ලක්ෂණ දැනගන්න තියෙනවා. මෙතනින් බියෝම ඉවරයි කියන එක නෙමෙයි වගුවෙන්. හරි. ලක්ෂණ අපි කතා කරන්න ඕනේ පැහැදිලි වෙන්න. නමුත් මේ උෂ්ණත්වය වර්ෂාපතනය මේවා සංඛ්‍යාත්මක අගයන් නේද? අංක ගණිතය. එතකොට මේවා මතක තියා ගැනීම තරමක් දුරට අසීරු. එක එකට දාලා. ඔකට දැන් මතක තියාගන්නේ සමහර විට. නමුත් විභාගේ දවසට විභාග ලියන වෙලාවේදී ඒ කාලය වෙනකොට මේවා නිකන් නේද? කොහොම නිකන් එකට කලවම් වෙලා නිකන් අර සැලට් එක වගේ හැදෙනවනේ. විභාග ලඟනකොට. ඒ හින්දා මේවා අර තියුණු පැහැදිලි මතකයක් තියාගන්න අපිට අමාරුයි. එහෙම මතක තියාගන්න ලොකුවට උත්සාහ කරන්න මහන්සි වෙන්නත් එපා. අනිත් මොකද ගොඩක් කරුණු තියෙනවා. විෂයන් තුනක් එක්කනේ ඔයගොල්ලෝ වැඩ කරන්නේ. යනවා අපි මෙහෙම වැඩක් මේකට කරගත්තායින් පස්සේ අපිට පුළුවන් සෑහෙන දුරකට මේවා පුරු කරගන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් එයි කියලා හිතන්න අමාරුයි ගොඩක් වෙලාවට. හිතන්න අමාරු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. බියෝම ලෝකයේ ඇති බියෝම පිළිබඳ විස්තරයක් ලියන්න. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක සෑහෙන අභියෝගයක් වෙනවා ඔයගොල්ලන්ට කරන්න. ඒතර ඒ වගේ ප්‍රශ්නයකදී මේ වගේ කරුණු ගැන දල මතකයක් තියාගන්න. හරි 100%ක් හරියටම 33 හරියටම 25 29 මේ අංක ඒවා හරි උපරිමයේ මතක තියාගන්න පුළුවන් විදිහක් තමයි මේක. හරි නිකන් එක එකට අදාළව වෙන වෙනම දැනගන්නවට වඩා මෙහෙම එකම තැනක ඒ ලක්ෂණ ටික ඔයගොල්ලෝ නිතර පේන තැනක නැත්නම් ෂෝට් නෝට් එකක මේ වගුව තියාගන්න එක වඩා හොඳයි. යනවා මේක පුරවන විදිහ හැම එකටම අදාළව පීඩන ප්‍රදේශයක් නෝට් එකේ සඳහන් වෙනවා ඔයගොල්ලෝගේ රිසෝස් බුක් එකේ. ඒ පීඩන ප්‍රදේශය මෙතෙන්ට දා ගන්නවා. මම මේ උදාහරණ කීපයක් කරලා තියෙනවා දැන් එතනට. වාර්ෂික උෂ්ණත්වය දීලා තියෙනවා. එතකොට සෙල්සියස් වලින් අපි ඒක අගය දානවා. මෙතන 2400 වෙනවා නිවර්තන වර්ෂා වනාන්තරයක වාර්ෂික වර්ෂාපතනය. ඒක සෑහෙන ලොකු වගේ නේද? පේනවනේ 2400. හොඳ ඇස්සක් හම්බ වෙනවනේ. ඊට පස්සේ මෙතන උෂ්ණත්වය වැඩි වෙනවා වියලි වනාන්තර වලට එද්දි වර්ෂාපතනය අඩු වෙනවා. ඒ වගේ සංසන්දනයක් එක්ක ඔයගොල්ලෝ මේක බලනකොට වැඩිපුර මතක හිටිනවා. නිකාම වර්ෂා වනාන්තර කියලා ඒකට කරුණු ටික පාඩම් කරනට වඩා මේ අගයන් ටික උෂ්ණත්ව වර්ෂාපතන අගයන් ටික වගුවකට දාගන්න. එහෙම නැත්නම් මම චපරාල් වනාන්තරයට අදාළව බියෝමයට අදාළව
පිහිටන ප්‍රදේශ විදියට උතුරු ඇමරිකාව, චිලි, ස්පාඤ්ඤය, දකුණු ආජන්ටිනා වගේ රටවල් වල තියෙන්නේ ප්‍රධාන වශයෙන් පැතිරිලා තියෙන විදිය. ඊට පස්සේ මේ උෂ්ණත්වය මේ 10 12 කියන්නේ සාමාන්‍ය අගය ගිම්හානයේදී කියන්නේ උෂ්ණ කාලයේදී සෙල්සියස් 40ට පමණ යන්න පුළුවන් කියනවා. ඒ අනුව ඒ වගේ උෂ්ණත්වයක් තියෙනකොට ඒක මේ වරන් ඇතුළේ වගේ දා ගන්නවා වැඩි උෂ්ණත්වය. ඒත් ඔයගොල්ලන්ට මේක මිනුමක් වෙනවනේ තේරෙනවනේ මේකයි මේ කියන්නේ කියලා. ඊට පස්සේ වර්ෂාපතනය 300 500. අන්න ඒ වගේ වැඩසටහනක් ඔයගොල්ලෝ හදාගන්න ප්‍රෝග්‍රෑම් එකක් මේ බියෝම ටිකේ අදාළ උෂ්ණත්ව හා වර්ෂාපතන තීරණය කරගන්න. හරි. එහෙනම් මේ වගේ මේ විදිහට ඔයගොල්ලෝ නෝට් එක බලලා හදාගන්න. ඒ ගැන ලොකු විස්තරයක් මම දෙන්න යන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා මේ එක එක බියෝමයට අදාළව. ඒ ටික මම මේ වීඩියෝ එකෙන් කවර් කරලා දෙනවා. හරි. ඒ කියන්නේ මේ ටික ඉතින් විස්තර කරන්න කියලා දෙයක් නැහැ නේ. වර්ෂාපතනය මෙච්චරයි, උෂ්ණත්වය මෙච්චරයි. ඒක විස්තර කරන්න දෙයක් නැහැ. නමුත් විභාගයට වැදගත් වෙන්න ලේසි වෙන්න විදියක් තමයි මම කිව්වේ. හරි. බියෝම ටික මම තියාගෙන මම යනවා විස්තර කිරීමට මේ එක එකක් කොහොමද වෙන්නේ කියලා. හරි. පළවෙනි එක තමයි නිවර්තන වර්ෂා වනාන්තර. නිවර්තන වර්ෂා වනාන්තරයක් කිව්වහම ඔයගොල්ලන්ට අයිඩියා එකක් නැත්නම් දැන් ලංකාවේ තියෙනවා ඒ බියෝමයට ගන්න පුළුවන් වගේ එකක් මොකද්ද සිංහරාජය. ඒ සිංහරාජය ගැන අවබෝධයක් නැත්නම් ඉතින් කියන දේ තමයි අහගෙන ඉන්නේ නේද? කොහොමද මේ වර්ෂා වනාන්තරයක් ගත්තයින් පස්සේ මේකේ අධික වර්ෂාපතනයක් තියෙනවා. ඒ කියන්නේ වර්ෂා වනාන්තර කියන්නේ අපි කලින් එක දැක්කා 2000 4000. ඒ කියන්නේ සෑහෙන ලොකු වගයක් වර්ෂාව. නිරන්තරයෙන් මේකට වැස්ස වර්ෂාව හම්බ වෙනවා දවසේ සෑම වෙලාවකම වගේ. වැසි කාල නියම් කාල කියලා මේවා නැහැ. හැමතිස්සෙම වගේ වැසි සමයක් තියෙන්නේ. නැත්නම් ඉතින් අර සෞම්‍ය දේශගුණයක් තියෙනවා වැහි නැති වෙලාවට. ඊළඟ මේකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේක. මොකද්ද මේක කියන්නේ? ස්තරීභවනය. මේකේ ශාක ප්‍රජාව අතර දැන් මෙහෙමක් තියෙනවා. හරි බියෝමයක් ගැන මේ විස්තරයට එන්න කලින් මම අපෝ කියන්නේ මතක් වෙච්ච වෙලාවේ දැන් එක් බියෝමයක් ගත්තයින් පස්සේ ඒකේ අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කරුණු තමයි ඒකේ ශාක ප්‍රජාව කොහොමද? ෆ්ලෝරා එක කොහොමද? ඊළඟට සත්ත්ව ප්‍රජාව කොහොමද? ඒ කියන්නේ ෆෝනා. ෆ්ලෝරා ඇන්ඩ් ෆෝනා කියලා ඉංග්‍රීසි වලින් එන්නේ. සත්ත්ව ප්‍රජාව කොහොමද? සහ ඒකට තියෙන තර්ජන මොනවද? ඊට අමතරව සමහරක් විශේෂ ලක්ෂණ තියෙනවා. ඒවා අපි කතා කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් හැම බියෝමයකටම එන ටික තමයි අර මම වගුවට දාපු ප්‍රදේශයේ උෂ්ණත්වයේ වර්ෂාපතනය හා ශාක ප්‍රජාව, සත්ත්ව ප්‍රජාව සහ තර්ජන. ඒතකොට ළමයෙකුට පුළුවන් ටිකක් ලොකු වගුවක් හදා ගන්නවා නම් අර ටිකත් එකතු කරන්න. නමුත් ඒක වගුවේ දාන එක සාර්ථක නැහැ. මොකද කර්ම ප්‍රමාණය වැඩි නිසා. අපි වගුවකට දාන්න ඕනේ. අපිට ලිස්ට් එකක් විදියට නේ පොයින්ට්ස් ටිකක් විදියට හදා ගන්න පුළුවන් කරුණු පමණයි. අරගෙන වගුවක් හදුවා සෑහෙන ලොකු වගුවක් වෙනවා. හරිද? ඒ ෆෝනේ මේ 3A2 වගේ කොලෙක් කරන්න වෙනවා. හරි. අපොම විස්තරයට යනවා. එහෙම පොයින්ට්ස් ටිකක් හදාගෙන මේ කරුණු තමයි අන්තර්ගත වෙන්න ඕනේ කියලා ඒ සියල්ලට අදාළව ඔයගොල්ලෝ කම්ප්ලීට් කරගත්තාම බියෝම හරි. යනු ස්තරීභවනය දකින්න පුළුවන්. ස්තරීභවනය කියන්නේ මෙහෙමයි. ශාක හැදිලා තියෙන ආකාරය අනුව අපිට ස්තර පේන වනාන්තරයේ පිටින් ඉඳලා බලපන්. මම ඒක ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ නිබන්ධනය මේ වීඩියෝ එකත් එක්ක එවන. ඒක හොඳට බලන්න. ඒක පැහැදිලිව ඒ විස්තර ටික තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මේ වගේ ශාක. ඊට පස්සේ ආපහු තියෙනවා මෙහෙම. දැන් මේ මම ඇන්දෙක් පේනවලු. මේ එක ස්තරයක් මේ තව ස්තරයක්. දැන් මෙහෙම ශාක එකට ළඟ ගොඩාක් ශාක විශාල ප්‍රමාණයක් කොහොම හැදිලා තියෙනවා. මේවා අතර ඉඩ ශාක ඝනත්වය ගොඩක් වැඩි මේ වර්ෂා වනාන්තරවල නිවර්තන. එතකොට මෙහෙම හැදිලා අපි කියනවා මේ එක ළඟ ශාක හැදිලා මූලික වශයෙන් අපිට පේනවා වියනක් වගේ කියලා. මොකක්ද? වියනක් කියලා අපි ගහන්නේ මොනවා හරි දාන මානවලදී එහෙම උඩින් අර නේද ගෞරවයට වගේ දාන්නේ සුදු රෙදි ඇදලා එහෙම වියනක් කියන්නේ ඒ වගේ එකටනේ. ඒ කියන්නේ ස්තරයක් හරි වහලයක් වගේ. මේ ශාක ස්තරය මගින් වහලයක් හදනවා ඒ වනාන්තරයට. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වියන කියලා. ඒ අනුව මේ ස්තරය අපි නම් කරන්නේ වියන් ස්තරය කියලා. හරි. වියන් ස්තරය. මෙහෙම පේන ස්තරයට අපි කියනවා වියන් ස්තරය කියලා. ඊළඟට මේ ඊට පල්ලෙහා ඉන්නොත් ඊට වඩා ටිකක් මිටි ශාක ඒවත් වියනක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඒවත් අධික ලෙස
ඝනත්වයකින් පැතිරලා තියෙනවා. ඒකට අපි කියනවා උපවියන කියලා. හරි? උපවියන කියලා කියනවා. ඊට පස්සේ ඊටත් පල්ලෙහායින් තියෙන මෙන්න මේ වගේ පඳුරු. ඊට පස්සේ පැල ඇටි ටිකක් උසට වැඩෙන. හරි මීටරයක් විතර උසට වැඩෙන පැල ඇටි වර්ග තියෙනවා. පඳුරු වර්ග තියෙනවා. ඒ වගේ ඒවා අපි කියනවා ඒ ස්තරේ යටි ස්තරය කියලා. මොන ස්තරේද? යටි ස්තරය. එතනින් නවතින්නේ නැහැ. අවසානයේ මේ බිම හරි බිම තියෙනවා. මම ඒකේ ලොකු ශාක මුලක් එක්ක ඔයගලන්ට දාලා තියෙනවා ඉමේජ් එකක්. ඒක හොඳට බලන්න. ඒකේ තියෙනවා බිම් ස්තරය. හරි. බිම ගත්තාම බිම තියෙනවා මේ වගේ තෘණ තනකොළ ඊට පස්සේ දිලීර වර්ග වලින් හැදෙන හතු හතු තියෙනවා බිම්මල් තියෙනවා දිලීර වර්ග ඊට පස්සේ මේ ශාක වලින් වැටෙන කොළ රොඩු ඒවත් ස්තරයක් විදියට විශාල වශයෙන් ඝනකමක් තියෙන සැලකිය යුතු ස්තරයක් විදියට ඒවත් තියෙනවා ඒවත් අපි ඒ නිසා ගණන් ගන්නවා මොන ස්තරයටද බිම් ස්තරය මම මේ ඩබල් ඉරක් ගහුවේ බිම් ස්තරයට හරිද එච්චරද ස්තර තියෙන්නේ තව තියෙනවා උඩින් හරි උඩින් තව ස්තරයක් තියෙනවා මෙන්න මෙහෙම හිටපු ගමන් ශාක තියෙනවා මෙන්න මේ වගේ උසට වර්ධනය වෙලා ඒ කියන්නේ වියනටත් වඩා ඉහළට ගියපු සමහරක් ස්තරයක් අපිට දකින්න පුළුවන් ශාකවල ඒකට අපි කියනවා නෙරු ස්තරය කියලා නෙරලා තියෙන්නේ හරි එමර්ජන්ට් නෙරලා ඒ කියන්නේ සමහරක් ශාක තනින් අපිට දකින්න පුළුවන් වියනට ඉහළට වියනත් ඉහළට ගිහිල්ලා වියනත් පහු කරගෙන ගිහිල්ලා නිකන් අර ඉහළින් තියනවා අර අනිත් පැයට වඩා ඉහළින් ඉන්නවා වගේ හරි එහෙම දකින්න පුළුවන් ඒකට අපි කියනවා නෙරු ස්තරය කියලා. ඔන්න ඒ විදිහේ ස්තරී භවනයක් තියෙනවා. මොනවද නෙරු ස්තරය, වියන් ස්තරය, උපවියන් ස්තරය, යටි ස්තරය සහ බිම් ස්තරය. මේ විදිහට අධික ශාක ඝනත්වයක් තියෙනවා. ඒ වගේම මේකෙදි කියනවා වර්ෂා වනාන්තරවල අපිශාක. මොන ශාකද? අපිශාක බහුලයි කියලා. අපිශාක කියන්නේ මොනවද? යම්කිසි ප්‍රධාන ශාකයක්, මව් ශාකයක් මත යැපෙන මත හැදෙන වර්ධනය වෙන ශාක. උදාහරණ ඕකිඩ් වගේ ශාක. අපි ශාක බහුලයි ඕකිඩ් වගේ. ඊට පස්සේ ගත්තාම මේ වියලි වනාන්තර ඒක මම මෙතෙන්දිම විස්තර කරගෙන යනවා. වියලි වනාන්තර වල ගත්තාම ලොකුවට මේ වගේ ස්තරී භවනයක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වෙනස්කම් විදිහට ඔයගොල්ලෝ නෝට් එකක් හදාගන්න. ඒ දෙකක් කමක් නැහැ වෙන් කරලා පොතේ දෙපැත්තේ නෝට් එකක් නේද වර්ෂා වනාන්තර වියලි වනාන්තර කියලා වර්ග දෙකක් දාගෙන එහෙම හදාගන්න එක ඔයාලට පාසු වෙනවා පාඩම් කරන්න වගේ කියයින් පස්සේ. හරිද? ඊට පස්සේ මේකෙදි මම කිව්වා අපිශාක බහුලයි කියලා. ඒ වගේම ස්තරී භවනයක් තියෙනවා. අරකේ වියලි එකේ ස්තරී භවනයක් නැහැ. ඒ වගේම අපිශාක වියලි වනාන්තරවල ගොඩක් අඩුවෙන් තියෙනවා. හරි. ඒකට හේතුව තමයි අපිශාකවල ඔයගොල්ලෝ දන්නවා එයාලා පෝෂක ජලය සියල්ලම ලබා ගන්න වායු ගෝලයෙන්. එයා ශාකයෙන් ලබා ගන්න නැහැ නේද? ශාකයෙන් ලබා ගන්නවා නම් පරපෝෂී වෙනවා. අපි ශාකවල පෝෂණ ක්‍රමය නැත්නම් සහජීවී ක්‍රමය විදිහට දාන්නේ සහභෝජීත්වය. මව් ශාකයට හානියක්වත් නැහැ වාසියක්වත් නැහැ. ඒක ඉන්නවා මව් ශාකෙම. එයනෝ මෙයා ගොඩක් වෙලාවට ජලය පව ලබා ගන්න වායු ගෝලයෙන්. ඒතර වීලි වනාන්තරයක එයාට පවතින්න බෑ. මොකද එයාට ඇත්තටම ජල වාෂ්පණයක් ලැබෙන්නේ නැති නිසා. එයනෝ අපි ශාක අඩුවේ. නමුත් වියලි වනාන්තරයක තියෙන ශාක විදිහට අපි ගන්නවා මාංශල දේහදරන. මාංශල දේහදරන ශාක තියෙනවා කියනවා. ඊට අමතරව තියෙනවා කටු සහිත පඳුරු. හරි? කටු පඳුරු. ශාකවල කටු තියෙනවා. කටු පඳුරු නැත්නම් ශාකවලත් කටු තියෙනවා. දිවුල් වගේ ශාක හොඳට හැදෙනවා. දැන් ලංකාවේ මට මං කිව්වේ මේ දිවුල් හැදෙනවා කියලා හැම රටකම නෙවෙයි. මේ ලෝකය ගැන කතා කරනකොට ලෝකයේ මේ වගේ මාංශල දේහ සහ කටු සහිත දේහ දරන ශාක තියෙනවා අපි ශාක වෙනුවට. පොඩි පැලැටි ගත්තයින් පස්සේ. ඊට පස්සේ තව ශාකයන් කියනකොට වැදගත් වෙන කරුණක් තමයි සදාහරිත. එවර්ග්‍රීන්. අපි කියනවා එවර්ග්‍රීන් ෆොරෙස්ට් කියලා. ඒ කියන්නේ මොකද්ද සදාහරිතයි කියන්නේ? හැමදාම කොළ පාටයි. සදාහරිත. හරිනේ? එවර්ග්‍රීන්. ඒ කියන්නේ මේ නිවර්තන වර්ෂාවලට මේක අදාළ ප්‍රධාන වශයෙන් නිවර්තන වර්ෂා වනාන්තරවල ශාක බොහොමයක් අපි කියනවා සදාහරිත ශාක තියෙන කියලා. එවර්ග්‍රීන් ප්ලාන්ට්ස්. වියලි වනාන්තරවල ගත්තාම ඒවා මේකේ විරුද්ධ එක. ඒ කියන්නේ පතනශීල ශාක.
ඒවා හැමදාම කොළ පාට නෑ. සමහරක් වෙලාවට කොළ පාට තියෙන කොළ තියෙන්න එපා. කොළ හැලෙනවා. පතනශීලී. ආන් ඒ වගේ ශාක වැඩිපුර තියෙනවා මේ වියලි නිවර්තන වියලි වනාන්තර වල ගත්තාම. හරි. ඒතර ශාක ප්‍රජාව ගැන ඔය ටික තමයි අපි කියන්න ඕනේ. ඊට පස්සේ අධික ශාක ඝනත්වයක් තියෙනවා කියලා ඒක මුලින්ම කිව්වා. මේ අධික ශාක ඝනත්වයක් තියෙන එක නිසා හේතු වෙනවා මේ විශේෂයෙන් මේ වර්ෂා වනාන්තරවල පස්ස පෝෂක වලින් අඩුයි. ගොඩක් අය හිතන්න පුළුවන් දැන් ශාක ඝනත්වය වැඩි නම් ඒවැ පොළොවෙන් වැටෙනවා. ඉතින් හොඳ පෝෂක තියෙනවනේ කියලා. නමුත් මෙයාගේ වර්ග ඒකකයකට ඒ කියන්නේ වර්ග මීටරයකට හෝ වර්ග කිලෝමීටරයකට ගත්තාන් පස්සේ අධික ශාක ප්‍රමාණයක් තියෙන නිසා අර ද්‍රව්‍ය වියෝජනය වෙන ශීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් අවශෝෂණය කරනවා. ඒ අනුව පෝෂක ප්‍රමාණය සාපේක්ෂව අඩුයි පස්ස නිසරුයි කියලා අපි කියනවා. ඒකත් අමතර කරුණක් විදිහට දැනගන්න. එහෙනම් නිවර්තන වනාන්තර ගැන ඔය ටික ප්‍රධාන වශයෙන් එනවා. සත්ත්ව ප්‍රජාව ගත්තයින් පස්සේ ඊළඟට කරුණ තමයි සත්ත්ව ප්‍රජාව. සත්ත්ව ප්‍රජාව ගත්තයින් පස්සේ මේවැදී ගොඩක් වෙලාවට එන්නේ ක්‍රියාකාරී සතුන් කියලා අපි කියනවා. නිරතුරුව ක්‍රියාකාරී ඒගොල්ලෝ අර පොදු ජීවිතයක් ගත කරන හැම වගේ අය නෙමෙයි තැනකට ඉන්න වෙලාව නෙමෙයි ක්‍රියාකාරී හැම තිස්සෙම ඒ වගේම කියනවා මේ විශේෂයෙන් මේ නිවර්තන වර්ෂා වනාන්තර ඉන්න කට්ටිය වේශාන්තරණය දන්නවා කියලා. මේවා එන්න පුළුවන්. හරි බහුවර්ණයකට උනත් MCQ අපිට ගොඩක් වැදගත් ඒවා අතරින්නත් බෑනේ. වේශාන්තරණය දරන සතුන් වැඩිපුරම හමුවන්නේ කියලා කිව්වොත් මේ බියෝමේ. يعني මේගොල්ලන්ට අනුවර්තන තියෙනවා. දැන් අර මේ මිමික් කියන්නේ රවට්ටන්න අපි කියන්නේ. ආන් ඒ වගේ අනුවර්තන. දැන් හිතන්න කුරුමණියෙක් ඉන්නවා මේ වගේ. එයාගේ විශාල රතු පාට ඇඟේ ලොකු තිත් තියෙනවා. එතකොට සමහරක් වෙලාවට එයා ඉන්න පරිසරයත් එක්ක එයාව මුහු වෙන්න නැත්නම් පරිසරයත් එක්ක එයාව වෙන් කරලා අඳුර ගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන් සතුරෙකුට වගේ. එහෙම නැත්නම් අර එයාගේ තියෙන බෝල වගේ විශාල බෝල තියෙනකොට සතෙක් හිතන්න පුළුවන් මේ ලොකු සතෙක් කියලා. මොකද ඔය දැන් සමනලුන්ගේම ඔයගොල්ලෝ දන්නවා ඇති. අර තටුවල තියෙනවා දැකලා තියෙනවා ලොකු බෝලයක් මේ. ඒක උදව්වක් වෙනවා කියනවා. දැන් එයාගේ විලෝපිකයෙක් දකින්න මෙයා නිකන් ලොකු සතෙක් වගේ. ලොකු සතෙක්ගේ ඇස් දෙක වගේ තමයි මේ බෝල දෙක පේන්නේ. සමනලයාගේ තට්ටුවල තියෙන. එතකොට එයා යනවා. සමනලයාව අල්ලන්නේ නැතුව. අන් ඒ වගේම වේශාන්තරණය කියන්නේ. ඒතර ඒ වගේ වේශාන්තරණ ක්‍රියාවලි සතුන් දක්වන ප්‍රධාන වශයෙන්. ඊළඟට පර්යටන පක්ෂීන් ඉන්නවා. ඒ කියන්නේ වියලි කාලවලදී වෙනත් ප්‍රදේශ වලට යනවා. ඔය කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් මේ නිවර්තන වනාන්තර කියන බියෝමයට අදාළව අපි කතා කරන්න ඕනේ. ඊට අමතරව මේකේ ඇවිල්ලා තියෙන තර්ජන මොනවද? තර්ජන ප්‍රධාන වශයෙන් තියෙනවා 3ක්. කෘෂි කර්මාන්තය, ඊට පස්සේ සංවර්ධන කටයුතු, අපහු මානව ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මානව ජනාවාශය වගේ දේවල්. මානව ක්‍රියා වෙනත් මානව ක්‍රියාවන් වලින් ඒ කියන්නේ ගස් කැපීම සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය විවිධ මේවා ගොඩක් වෙලාවට ඖෂධීය පැලෑටි වැඩි. ඒකට ඒවා අතිපරිභෝජනය කරන්න මිනිස්සු භාවිතා කරනවා. ඊට පස්සේ සතුන්වත් එහෙමයි. ඔය පැත්තෙන් මානව ක්‍රියාකාරකම් කෘෂි කර්මාන්තය නිසා මේවා හානි වෙනවායි කියලා අපි කියනවා. ඒ අනුව නිවර්තන වනාන්තර වලට පොදුයි. මේ දෙකටම අදාළව මම වෙනස් කරුණු තත්ත්ව මෙතෙන්දි සාකච්ඡා කරේ. හොඳ නෝට් එකක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. කොහොම මම අපව කියන්න යන්නේ නැහැ. වීඩියෝ එක අපස්සට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඒ කියපු කරුණු ටික සියල්ල මෙතන සඳහන් කරා. ඊළඟට අපි යනවා ඊළඟ බියෝමයට සැවානා. සැවානා ගත්තාම ඒවැ දැන් උෂ්ණත්ව ඔයගොල්ලෝ දාගෙන තියෙන්නේ. හරි. උෂ්ණත්ව දාගෙන තියෙනවා. මම නිකන් කියනවා විතරයි. ඔයගොල්ලෝ මේ වගුවට ඒ උෂ්ණත්ව දාගන්න. හරි. උෂ්ණත්වයේ සාමාන්‍යයෙන් සැවානාවල මොනවා වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. සැවානා කිව්වම ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගොඩක් වෙලාවට channels වල ඔය ඩිස්කවරි සතුන් ඇනිමල් ප්ලාන්ට් කියලා මේ channel එකක් තියෙනවනේ. ඒවැ ගොඩක් වෙලාවට පෙන්නන බියෝමයක් තමයි මේ සැවානා කියන්නේ. ඒකට හේතුව ඒක ගොඩක් වෙලාවට අපිට සතුන්ව දර්ශනය වෙනවා. දැන් නිවර්තන වනාන්තරයක සතුන් වැඩි ඇතරම සැවානාවට වඩා නමුත් ඒගොල්ලන් හොයන්න අමාරුයි. රූප පටිගත කිරීම මේ වගේ කටයුතු වලට ගොඩක් හොඳ ප්ලේස් එකක් තමයි මේ සැවානා කියන්නේ. අනිත් එක එකේ ඉන්න මේ කට්ටිය ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සිංහයෝ ඉන්නවා, මෝ ඉන්නවා. අර ඒ වගේ හොඳ අර නිකන් අර නේද? ක්‍රියාකාරී තැනක් එතන. හරි. ඒ නිසා ගොඩක් මේ සතුන් පිළිබඳ වීඩියෝස් එහෙම ගොඩක් එන්නේ සැවානා වල ඉඳලා. මේක ගොඩක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇති අනිවාර්යෙන්
වියලි තත්ත්වයේ තියෙන ව්‍යෝමයක්. ඒ කියන්නේ මේකේ උෂ්ණත්වය එනවා සෙල්සියස් 24ත් 29ත් අතර වගේ උෂ්ණත්වයක් තියෙනවා. ඒක වර්ෂාපතනයක් ගොඩක් අඩුයි. 300ත් 500ත් වගේ කියලා තමයි තියෙන වර්ෂාපතනය. අරක තිබ්බේ කියලා 2000 4000 නිවර්තන වර්ෂාවනාන්තරවල. ඒතකොට සෑහෙන වැඩි යන්නේ. මේක ඊට වඩා සාපේක්ෂව ගොඩක් අඩු වර්ෂාවක් ලැබෙන්නේ. එතකොට වියලි කාලය සාපේක්ෂව ගොඩක් වැඩි දිගු වියලි කාලයක් තියෙනවා මාස 8ක් 9ක් කියලා අපි කියනවා. මේ සවානා ගැනයි දැන් කතා කරන්නේ. හරි. මාස කීයද? මාස 8ක 9ක. ඒ කියන්නේ අවුරුද්දේ මාස 12න් මාස 9ක් විතර වියලි කාලය. ඉඳලා ඉట్లా වෙනසක් ලැබෙනවා වෙන්න පුළුවන්. මාස 8ක් 9ක් යනකම් වියලි කාලයක් තියෙනවා. ඊට පස්සේ මේකේ ප්‍රධාන මේ වෘක්ෂලත ප්‍රමුඛ වෘක්ෂ විදියට ශාක ප්‍රජාව විදියට ගන්නවා තෘණ වර්ග. උස් තෘණ වර්ග තියෙනවා. තෘණ කියලා ඔයගොල්ලන් ගෙවල් වල මිදුලේ හදන තෘණ නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ සවානාවල දැකලා ඇත්තේ ඔය මේ ලොකු සත්තු ඒ කියන්නේ විලෝපිකයන් වගේ ඒ තෘණ වලට මුවා වෙලා තමයි එන්නේ සතුන් අල්ලන්නේ. ඒ කියන්නේ සිංහයෝ වගේ මෙනකොට සිංහයා මෙහෙම එනවා පාත් වෙලා. ඒතර එයාව පේන්නේ නැහැ ගොඩක් වෙලාවට. එකක් ඒ තෘණ වියලි කාලයේදී සිංහයාගේ දුඹුරු පාටම ගන්නවා. අනිත් එක මේවා ගොඩක් උසයි. සිංහයා තරම් උස නැති වුණත් එයාට නැමිලා පාත් වෙලා එන්න පුළුවන් මට්ටමක උසයි. හිතා ගන්නකො ඒතෝනේ සිංහයා සාමාන්‍යයෙන් අපිට අපේ උස වගේ තියෙනවන්නේ මීටරයක් විතර උසයි. ඒ අනුව ශාකත් එහෙමයි. ඒතර ඒවා ගොඩක් වෙලාවට මේ තෘණ වර්ග වියලි කාලයේදී ගිනි ගැනීම වලට ලක් වෙනවා. හරි ලැබුගිනි. මේ වනාන්තරවල පොදු ලක්ෂණයක් තමයි ඒක ගිනි හට ගන්නවා. මොකද වියලි කාලගුණයක් තියෙන්නේ. අනිත් එක තෘණ ශාක එකිනෙකට ඇතිල්ලීමෙන් අර ඒවා එක ළඟනේ තියෙන ඒ නිසා ගිනි ගැනීම වලට හට ගන්නවා. ගිනි ගැනීම වලට මේවා ඔරොත්තු දෙනවා. ගිනි ගැනීම වලට ප්‍රතිරෝධී ශාක විශේෂ ප්‍රධාන වශයෙන් තියෙනවා. දැන් තෘණ විතරද මේ බියෝමේ තියෙන්නේ? එහෙම හිතන්න පුළුවන් කෙනෙකුට නෑ තෘණ විතරක්ම නෙමෙයි ප්‍රධාන ශාක විශේෂය නැත්නම් ශාක ප්‍රජාව තමයි තෘණ. ඊට අමතරව මෙහෙම දැන් බියෝමේ විශාල වශයෙන් පැතිරලා තියෙනවා. ඒකේ තෘණ පිට්ටනි, තනකොළ පිට්ටනි වගේ මෙහෙම තියෙන්නේ. ඒ අතර එක ගහක් දෙකක් තියෙන්න පුළුවන්. විසිරිලා හරි. එනවා විසිරුණු ශාක තියෙනවා අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මම දාලා තියෙනවා ඡායාරූපයක්, පොතේ තියෙනවා ඡායාරූපයක්. ඒවැය බලන්න පුළුවන්. ඒ වගේ හැම සවානා වලට ගන්න ඡායාරූපයක අනිවාර්යෙන් අර ගහක් අහුවෙන්න තමයි ගන්නෙ. ගස් නැත්තේ නෑ තියෙනවා. හැබැයි ගොඩක් අඩුවෙන් තමයි ගස් තියෙන වෘක්ෂ. තෘණ තියෙන නිසා ගිනි ගැනීම වලට ලක් වෙනවා. ඒ වගේම මේ වගේ ශාක තිබුණා දැන් ගින්නට අහු වෙනවනේ ඒවත්. ඒවා ගොඩක් වෙලාවට ගින්නට ප්‍රතිරෝධී කඳන් අනුවර්තන දරනවා. ඊට පස්සේ මේ තෘණ වර්ග වල ගැඹුරු මුල් තියෙනවා කියනවා. ඒ ගැඹුරු මුල් තියෙන්නේ ගැඹුරු මූල පද්ධතියක් තියෙනවා. ඒ මොකටද? ඒ මේවා තියෙන ජල ප්‍රමාණය අඩුයිනේ. සවානාවල වර්ෂාපතනයක් ගොඩක් අඩු වගේක් තියෙන්නේ. ඒ වගේම තියෙන ජලයක් මොකද වෙන්නේ? අනිවාර්යෙන් උෂ්ණත්වයත් එක්ක වාෂ්ප වෙනවා. ඒ නිසා ජල ප්‍රමාණය පස ආසන්නයේ අඩුයි. ඒ නිසා තෘණ ශාකයකට වගේ මෙහෙම පිටට තෘණ ශාකය තිබ්බට මෙයාගේ ලොකු මුල් පද්ධතියක් ඇතුළට පස තුලින් ගිහිල්ලා තියෙනවා කියනවා ගැඹුරු මූල පද්ධතිය. හරි. ඊට පස්සේ ගත්තාම මේගොල්ලන්ගේ තියෙන පැල ඇටි වල නැත්නම් තෘණ වර්ග වල සමහරක් වෙලාවට කටු හෝ විෂ දරන හරි ප්‍රධාන වශයෙන් කටු දරන ශාක තියෙනවා. එන මේ වගේ පැල ඇටි වර්ග තියෙනවා. පැල ඇටි වල පැල ඇටි තියෙනකොට ඒ පැල ඇටි වල කටු දරන පත්‍ර තියෙනවා. හරි. දැන් බියෝමයක් නිකන් බියෝමයට ගියා වගේ හිතා ගන්න පොඩ්ඩක් හරි විස්තර කරද්දී හරි ඔයගොල්ලෝ පාඩම කියවද්දී නෝට් එක කියවද්දී හරි බියෝමයට ටිකක් ගියා වගේ හිතාගෙන මේක පාඩම් කරන්න. එතකොට මේක ටිකක් ඔළුවට වදිනවා. දැන් මේකයි මේ කරුණු එක එක දේවල් කිය මම විස්තර කරන්නේ. හරි. නැත්නම් මේක කරගන්න වෙන විදියක් නැහැ. හරි. ඔය දේවල් ටික ප්‍රධාන වශයෙන් ශාක ප්‍රජාවට අදාළව අපි දැනගන්න ඕනේ. නේ විශේෂයෙන් තියෙන ප්‍රමුඛ ශාක වර්ගයේ තෘණ වර්ග ගිනි ගැනීමට ගන්නවා විසිරුණු ශාක තියෙනවා. ඒවා ගැඹුරු මූල පද්ධතියක් තියෙනවා. ඒතර ඒවා ඔරොත්තු දෙන්න පුළුවන් හැම දෙයකටම. ශාක තියෙනවා නම් ශාක ගොඩක් වෙලාවට දැන් මේ වගේ පැල ඇටි ගත්තත් මේ වගේ ශාක ගත්තත් ඒවා තියෙන්න පුළුවන් කුඩා පත්‍ර විශාල පත්‍ර දරන ශාක නෑ. දැන් නිවර්තන වනාන්තර වල වගේ වර්ෂ වනාන්තර වල වගේ නම් ශාක පත්‍ර වල පත්‍ර තලය ගොඩක් විශාලයි. මේවා එහෙම නෑ. මොකද මුණුසුම් කාලගුණයක් පවතින නිසා. ඊළඟට කියනවා ඍතුමය වැසි හට ගන්නවා.
ඒ කියන්නේ periods ගන්නට අර කාලයෙන් කාලයට එන ඍතුමේ වැසි තමයි මේකෙදි හටගන්නේ ඍතුමේ වැසි. එමගින් මොකද වෙන්නේ? නව ශාක ගහණයක් ඇති වෙන දැන් මේ ඉන්න මෝ සීබ්‍රාව් විශාල ගහන ඉන්නවා. හරි සතුන් ගැන අපි කිව්වේ නෑනේ. සත්ත්ව ප්‍රජාව ගත්තයින් පස්සේ සිංහයෝ කොටි වගේ මාංශ භක්ෂකයෝ ඉන්නවා. ඊට අමතරව සීබ්‍රාව් කුළු හරක් කියලා අපි කියන්නේ ඒ කට්ටිය මුව විශේෂ මෙහි ඉන්න මුව නෙමෙයි සවානාවල ඉන්න මුව විශේෂ ඉන්නවා. අර ඔකට දැකලා ඇති නිකන් අර මෙහෙම තනි ගෙලින් ගියපු අඟක් තියෙන මේ තැඹිලි පාට කහ පාට වගේ මුව జాතියක් ඉන්නේ. ඔය සිංහය කොටි ගොඩක් වෙලා මුව පස්සේ තමයි අල්ලගෙන ගිහිල්ලා මුව අල්ල ගන්නවා. එතකොට මේ මුව වර්ග ඉන්නවා. ඒ ශාක භක්ෂකයෝ මොකද කරන්නේ? මේ තෘණ වර්ග ආහාරයට ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලම ආහාරයට ගන්නවා අරගොල්ලෝ. කවුද? මාංශ භක්ෂකයෝ. ඊට පස්සේ සීබ්‍රා ඒ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ගොඩක් මේ තෘණ වර්ග ආහාරයට ගන්නවනේ. ඒතර අර වගේ වැසියාවෙන් පස්සේ ඒවා නැවත වර්ධනය වෙනවා. ඒකට උදව්වක්. හරි. ඔය කරුණ ටික තමයි ප්‍රධාන වශයෙන් ඒකෙදි කියන්න තියෙන්නේ. ඒ වගේම මේකේ ඉන්න සත්තුන්ට ප්‍රධාන වශයෙන් අපි කියනවා දේවල් දෙකක් තියෙනවා කියලා. සත්තුන්ට තියෙනවා අනුවර්තන දෙකක්. මොනවාද අනුවර්තන? දිගු දුර දෘෂ්ටිය. දිගු දුර පර්යටනය සඳහා නැත්නම් වේගවත් මේ හරිද? දිගු දුර පර්යටනය සඳහා මේවට කාර්යක්ෂම අනුවර්තන තියෙනවා කියලා අපි කියනවා. මොනවාද අනුවර්තන? ඒ දිගු දුර දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ විලෝපිකයෙකුගෙන් බේරෙන්නත් දිගු දුර දෘෂ්ටියක් ඒ ශාක භක්ෂකයන්ට තියෙන්න ඕනේ. සහ අරගොල්ලන්ට තියෙන්න ඕනේ සතාව අල්ලා ගන්න හොඳට ඈත ඉන්න සතෙක් නේද? ඔන්න මෙන්න ළඟට එනකන් ඉන්නේ නැහැනේ සතෙක් මේ අල්ලා ගන්න. දඩයන් කරගන්න. එතකොට ඈත ඉඳලා ටක් ගාලා පේන්න ඕනවා. මෙතන මෙන්න මේ වගේ කට්ටියක් ඉන්නවා. හොඳ කෑමක් තියෙනවා කියලා ඈත ඉඳලාම පේන්න ඕනේ. එතකොට තමයි එයා ගිහිල්ලා හොඳ මාන බලාගෙන ගිහිල්ලා ටාගට් කරන් ගිහිල්ලා අල්ලා ගන්න. එයානෝ සතුන්ට තියෙනවා මෙන්න මේ වගේ දිගුදුර දෘෂ්ටිය පර්යටනය සඳහා කාර්යක්ෂම අනුවර්තන. يعني වේගෙන් දුවන්න පුළුවන්. හරි. අල්ලන කෙනාටත් එහෙමයි දුවන කෙනාටත් එහෙමයි ඒක නේ. දෙන්නටම පොදුයි නේද දෙකම. එහෙම තියෙනවා. ඒතකොට සත්ත්ව ප්‍රජාව විදියට කෘමි සත්තු ඒකෙදි වේ හුඹස් අපිට දකින්න පුළුවන් වේයක් කියලා දන්නවනේ. ඊට පස්සේ ඊට අමතරව මුව විශේෂ සීබ්‍රාවන් සිංහයන් කොටින් ආදී සතුන් ඉන්නවා. බලපෑම විදියට මේක ප්‍රධාන වශයෙන් ගිනි තැබීම බලපෑමක්. ඊට අමතරව සතුන් දඩයම් කිරීම ගිනි තැබීම වනාන්තරයට තමයි. මානව ජනාවාසකරණය වගේ දේවල් නිසා මේක විනාශ වීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. හරි මානව ජනාවාසකරණය, ගිනි තැබීම, ඊළඟට සතුන් දඩයම් කිරීම වගේ කරුණු නිසා. ඒ අපි කතා කරේ සවානා වනාන්තරය ගැන. සවානා වනාන්තරය නෙමෙයි සවානා බියෝමය. හරි සවානා බියෝමය ගැන කතා කරේ. ඊට පස්සේ අපි යනවා කාන්තාර කියන බියෝමය ගැන කතා කරන්නේ. ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය ටිකක් අනිත්ට වඩා දන්නවනේ. සවානාවටත් වඩා කාන්තාර ඉස්සර ඉඳලා අහලා තියෙන උරුපුරුදු වචනයනේ කාන්තාර කිව්වම. ලෝකේ ලොකුම කාන්තාරය කියලාම අපි කියන්නේ සාමාන්‍ය දැනීමට උන ගියාම. ඒතර ඒවා සවානාවලටත් වඩා මොනව වෙන්න ඕනේද? අඩු වර්ෂාපතනයක් තියෙන. ඒකෙදි කියනවා මිලිමීටර් 300ට වඩා අඩු. මීටරට වඩා අඩු වර්ෂාපතනයක් තමයි කාන්තාරවල ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතා තද වියලි කාලගුණයක් තියෙනවා. මේකෙදි කියනවා උතුරු හා දකුණු අක්ෂාංශ 30 ආසන්නයේ පවතින හෝ මහද්වීප මැදයේ පවතින ප්‍රදේශයේ විදියට එහෙමනේ. දැන් ළමයින්ට ඉතින් ප්‍රශ්න තමයි අක්ෂාංශ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මෙහෙම පෘථිවියෙන් දා මේ තියෙන සමකය. ඒක සමකයේ මෙහෙම අපි හරහට අර එහෙම අඳින ඒවා තමයි අක්ෂාංශ කියලා කියන්නේ. මේ තියෙන ද්‍රව්‍ය. එනවා මෙන්න මේ 30 කියන සීමාවයි. හරි. මේ වගේ සීමාවේ තමයි කාන්තාර පැතිරිලා තියෙන්නේ කියලා කියනවා. හරි. ඊට අමතරව සමහරක් මහද්වීප මැදේ උනත් කාන්තාරයක් තියෙනකොට මේ හරි වගේ. ඒ කතාව තමයි කියන්නේ. හරි. දැන් සිතිය මෙතෝ ගන්න බැලුවම ඒක පැහැදිලි වෙයි. තවදුරටත් ඒ අක්ෂාංශ කතාව. ඒක ගොඩක් අඩු ජල ප්‍රමාණයක් තීරණය වෙන්නේ ගොඩක් ප්‍රයෝජ්‍ය ජලය. කියන්නේ ගන්න පුළුවන් ශාක සතුන්ට ගන්න පුළුවන් ජලය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි උෂ්ණත්වය ගත්තාම උනත් වැඩි උෂ්ණත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම සාමාන්‍ය උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් 50 කියලා.
ශීත කාන්තාරය කියන්නේ උණුසුම් කාන්තාර ශීත කාන්තාර කියලා දෙකක් තියෙනවා වර්ග දෙකක්. ඒ දෙකම කටුක පරිසරයක් තියෙන්නේ. උණුසුම් කාන්තාර වල දැන් සෙල්සියස් 50 කියලා කිව්වට 60 70 වගේ දැන් සාරා වගේ ගත්තාම 60 70 වගේ උෂ්ණත්වයකට දිවා කාලේදී යනවා. අනිත් කතාව තමයි කාන්තාර වල රාත්‍රී කාලයේ ගොඩක් සිසිලසින් වැඩි සිසිල් බවින් වැඩි කියලා අපි කියනවා. ඒ කියන්නේ දවල් දැන් මිනිස්සු කාන්තාරය අතරමං වෙලා දවල් දැන් රැය වෙනකන් ඉන්නවා. දවල් රස්නේ හින්දා. රැයට රස්නේට වඩා සැර සීතලක් දකින්න පුළුවන් වෙනවා. ඒකේ තියෙන සුළං රටා ඒ ආදී පරිසර තත්ත්වයට. එනවා කාන්තාර බියෝමේ අපි ඉන්නේ. කාන්තාර බියෝමේ දැන් මේ පිහිටීම ඊට පස්සේ ඒකේ වර්ෂාපතනය ගොඩක් අඩුයි. ඒ නිසා ප්‍රයෝජ්‍ය ජලය මේකේ ඉන්න කට්ටියට ඒ කියන්නේ ශාක සත්ත්ව ප්‍රජාවට ගන්න අමාරු වෙනවා. ශාක ගැන කියනකොට මේක ප්‍රධාන වශයෙන් ශාක වලට අනුවර්තන තියෙනවා. ප්‍රධාන වශයෙන් උත්සේදනය. මොගේ ක්‍රියා අවම කරන්න මොකද දැන් ජලය ගොඩක් අඩුයිනේ මේගොල්ලන්ට ගොඩක් අඩු ජල ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අනුව උත්සේදනයක් තුනත් ඒගොල්ලන් තියෙන ජලය ටික තවදුරටත් පල්ලෙහාට යනවා. ඒ අනුව උත්සේදනය අවම කරන්න පුළුවන් තරම් මේ ශාක ක්‍රියාකාරී වෙලා තියෙනවා. කෙසේ හෝ ඒක විතරක්ම නෙමෙයි තවත් මේ එයාලගේ පරිසර තත්ත්වයට අනුවර්තනය වෙන්න ශාක වලට විශේෂ වූ අනුවර්තන ප්‍රමාණයක් තියෙනවා. හරි. උෂ්ණ සීත කාන්තාර කතාව හරිනේ. ඒ පළවෙනි එක තමයි දැන් මේ ලක්ෂණ ටික ලක්ෂණ හතක් ප්‍රධාන වශයෙන් එන්න ඕනේ. ඒ ලක්ෂණ හත හොඳට දැන් පොයින්ට් කරගන්න මතක තියාගන්න. මතක තියාගෙන නෝට් එකේ දැම්ම ලියන්න එපා. ඔයගොල්ලෝ මතක තියාගෙන මම මේක අයින් කරාට පස්සේ ලියන්න උත්සාහ කරනවා වෙලාව දෙනවා. පළවෙනි එක තමයි මාංශල දේහ. එන ශාක දේහය මාංශලයි කියලා අපි කියනවා. උදාහරණයක් විදිහට පතොක් වගේ ගන්නකො පතොක් වල හොඳ මාංශල දේහයක්. ඒ කියන්නේ ඇතුළේ නිකන් අර ජෙලි වගේ ස්වභාවයක් තියෙනවා. මාංශල දේහ දරනවා කියන්නේ ඒක. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයේ විදිහට ප්‍රධාන වශයෙන් C4 යාන්ත්‍රණය භාවිත කරනවා කියලා කියනවා මේ කාන්තාරවල තියෙන ශාක. ඊට පස්සේ ගත්තාම පත්‍ර තලය ශීන වෙලා තියෙනවා. එන පත්‍ර තලය ගොඩක් අඩු ප්‍රමාණයක් දක්වා ඒ කියන්නේ මේ වගේ කුඩා පත්‍ර තමයි තියෙනවා නම් තියෙන්නේ. එහෙම නැත්නම් සමහර ශාකවල පත්‍ර මොන බවට පත් වෙලාද? කටු බවට පත් වෙලා එහෙම නැත්නම් කටු තියෙනවා. කටු වලිනුත් උත්සේදනය අවම කරන්න දායක වෙනවා. ඊට අමතරව ආපහු පත්‍ර වල විෂ තියෙනවා කියලා කියනවා. එතකොට විෂ තියෙන්නේ ඒවැය ඉන්න සමහරක් ශාකභක්ෂක විශේෂ අර වගේ ශාකයක් තියෙනවා දැක්ක ගමන් කොහේ හරි ඉඳලා ඉවිල්ලා ඒක කාලා දානවා. ඒතර ඒ ශාකයේ තියෙන මොනවද අවශ්‍ය ඒ ශාකයට අවශ්‍ය නිශාන පත්‍ර තියෙන්නේ. ඒ වගේම වැඩිපුර පත්‍රات නැහැ කාන්තාර ප්‍රදේශයේ උත්සේදනය අඩු කරන්න ඕන නිසා ඒ නිසා අඩු පත්‍ර ප්‍රමාණයක් තියපුවම ඒකත් කාලා දැම්මම මේ ශාකයට පැවැත්මක් නැහැනේ. ඒ නිසා විෂ අන්තර්ගතයි ඒ සතුන්ගෙන් ආරක්ෂා වෙන්නේ. ඊළඟට උණුසුමෙන් හා වියලීමෙන් අපි කියනවා උණුසුම හා වියලීමෙන් මොන වෙනවා කියලාද ආරක්ෂා වෙන්න අනුවර්තන දරනවා. ඒ කියන්නේ ඒවට ප්‍රතිරෝධී. උණුසුම හා වියලීමෙන් ආරක්ෂා වෙන්න අනුවර්තන තියෙනවා. ඊට පස්සේ ආපහු ගත්තාම ගැඹුරු මුල් පද්ධතියක් තියෙනවා. අර සවනාවල තිබුණේ ගැඹුරු මුල් පද්ධතිය මේ ශාක වල තියෙනවා. ඒ කියන්නේ ජලය හොයාගෙන යාට ඇතුළට යන්න ඕනේ ගොඩක්. ඒ නිසා. හරි. මාංශල දේහ දරනවා ප්‍රභා සංශ්ලේෂණ C4 පතේ පෙන්නනවා. පත්‍ර තලයේ ශ්‍රීන වෙනවා. කටු බවට පත් වෙලා තියෙනවා පත්‍ර. මේ විෂ පත්‍ර වල විෂ අන්තර්ගත වෙනවා. උණුසුම් මීරි තත්ත්වවලට ඔරොත්තු දෙනවා සහ ගැඹුරු මුල් පද්ධතියක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ හත දැන් ඕගොල්ලෝ පාඩම් කරගෙන ලියන්න. මම මේක බෝඩ් එකෙන් අයින් කරනවා. දැන් පාඩම් කරගෙන ලියන්න. මේ හැකියාව තමයි හදා ගන්න ඕනේ. හරි බයෝ වල මේ හැකියාව හදා ගන්න ඕනේ. මේ හැකියාව තියෙනවා නම් සෑහෙන දුරකට බයෝ වල වීඩියෝස් බලලාම ඔයගොල්ලන්ට C එකක් B එකක් දක්වා ප්‍රතිඵලය වර්ධනය කරගන්න පුළුවන්. ඊටු ටික පේපර්ස් වලින් ඒවැම වර්ධනය කරගන්න. හරි. ඊට පස්සේ ගත්තාම මේ අනුවර්තනත් එක්කලා මේවා ශාක හැඩ ගැහිලා තියෙනවා. ඒතර නමුත් ගොඩක් දුරට මේ කාන්තාර බියෝමේ පවතින්නේ මුඩු බිම් ලෙස කියලා අපි කියනවා. ඔය වගේ ශාක තියෙන ප්‍රදේශ තියෙනවා. නමුත් ගොඩක් තැන්වල එහෙමවත් නැති මුඩු බිම් විදිහට. ඒ කියන්නේ ශාක සත්ත්ව ප්‍රජාවක් ඉතාම අවමයි හිටියා. ඒ කතාව ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. ඊට අමතරව සතුන් ශාක ප්‍රජාව හරි දැන් සත්ත්ව ප්‍රජාව ගත්තාන් පස්සේ කොයි වගේ සතුන්ද ඉන්නේ මම උදාහරණයක් මුලින් කියන්නම් කොයි වගේ සත්තුද ඉන්නේ කියලා. ඕගොල්ලන්ට අයිඩියා එකක් ඇති. සර්පයෝ සර්පයන් ඉන්න ඔය පොළොංගු විශේෂ ඒ වගේ වැලි පොළොංගා එම කියලා ඉන්න රැටල් ස්නේක්ලා ඉන්නවා සර්පයෝ. ආයිනවා ගෝනුස්සු කුරුමිනිය විශේෂ
කූඹි විශේෂ කුහුඹුවන් කියලා කියන්නේ. ඊළඟ පක්ෂීන් එහෙමත් ඉන්න පුළුවන් යම් සුළු පක්ෂි ප්‍රජාවක්. මේ සතුන් තමයි ගොඩක් වෙලාවට වැඩිපුර ඉන්නවා කියන්නේ කාන්තාර ප්‍රදේශවල. ඊට අමතරව ශීරපායන විදිහට කෘන්තකයෝ ඉන්න පුළුවන්. කෘන්තකයෝ කියපුවා දන්නවනේ මීයෝ කියලා කියන කෘන්තක විශේෂයට අයත්යි. කෘන්තකයන්. මේ සතුන් ගත්තාම ප්‍රධාන වශයෙන් මේ කට්ටිය දිහා බලපුවම ඕගොල්ලන්ට මොකද්ද හිතෙන්නේ? මේ කට්ටිය දිහා බලපුවම එයාලා ගොඩබිම භෞමික පරිසරයට හොඳින් අනුවර්තනය වෙච්ච සතුන් නේද? දැන් ශ්‍රීරපායන් ඒ වගේ ගොඩක් අය මේකේ අඩුයි. මේ අය සර්පයෝ. ඊට පස්සේ මේ කට්ටියමයි තියෙන ආත්‍රපෝඩාවන්ට. අපි දන්නවා ජීව විශේෂවල ආත්‍රපෝඩා සහ රෙප්ටීලියා කියන්නේ භෞමික පරිසරය හොඳින්ම ජයගත්තු ජීවීන් නේ. මේගොල්ලන්ගේ ඒ පරිසරයටම වූ අනුවර්තන විශාල ප්‍රමාණයක් දැකිය හැකි. විශේෂයෙන් ජල සංරක්ෂණයට වගේ. ඒ වගේම මේ සතුන්ට අදාළව අපි කියනවා නිශාචරයි කියලා. මේ සතුන් නිශාචර ගොඩක් අය. රාත්‍රී කාලේ තමයි එළි බහින්නේ. සර්පයෝ, ගෝනුසෝ ඒ වගේ කට්ටිය නිශාචර සතුන් විදියට දකිනවා. ඔව්. ඒ වගේම ජල සංරක්ෂණය කියන එක ඕගොල්ලෝ අනිවාර්යයෙන් සඳහන් කළ යුතුයි. මේ සතුන් දිහා බලපුවම භෞමික ජීවිතයට හොඳින් හැඩගැහිච්ච කට්ටිය ඉන්නේ. ඒ වගේම මේ අය කියනවා මේ අයට අර දැන් බීජ වගේ දේවල් ගොඩක් වෙලාවට තියෙනවා මේ කාන්තාර පරිසරයේ ඇදෙන ශාක වලින් බීජ. ඒ බීජවල තියෙන ආහාර සහ බීජවල තියෙන ජලය ප්‍රයෝජනයෙන්ම සමහර සතුන් යැපෙනවා කියනවා. හරිද? ජලය ආහාර දෙකම තියෙනවනේ බීජයක් කිව්වම. ඒකේ තියෙන ජල ප්‍රමාණයනොත් යැපෙනවා. මොකද වෙන ජලය ලබා ගන්න ඒගොල්ලන්ට විදියක් නැහැ. වර්ෂාවක් කියලා වැටෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ බීජ වලින් එන ජලය ටික ලබාගෙන ඒක සංරක්ෂණය කරගෙන තමන්ගේ දේහ ඇතුලේ එහෙම ඉන්න අනුවර්තන මේ සතුන්ද තියෙනවායි කියලා කියනවා. එනෝ ශබ්ද ප්‍රජාවත් හරි ශාක ප්‍රජාවත් හරි බියෝමේ ස්වභාවයත් හරි අවසානයේ අපිට කියන්න තියෙන බියෝමේට වෙලා තියෙන හානි ප්‍රධාන වශයෙන්. හානි විදිහට අපි ගන්නවා මානව ජනාවාසකරණය. ඒ කියන්නේ දැන් කට්ටියට ඉන්න ඉඩමදි වෙලානේ තියෙන්නේ ලෝකේ. ජනගහනය වැඩි වෙන නිසා දැන් ජනාවාස හදන්න පටන් ගන්න තියෙනවා කාන්තාරවල. ඒ අනුව කාන්තා ඉතින් හොඳයිනේ කියලා කියන්නේ ඕගොල්ලෝ කියන්නේ ඉතින් හොඳයිනේ ඒ කාන්තාරේ නිකන් තියනට වැඩිය ඒකේ ජනාවාසයක් හදන එක කියලා. නමුත් මේකෙන් වෙන ප්‍රධාන පරිසර හානියක් තමයි මොකද්ද වෙන්නේ? මේකේ තියෙන ස්වභාවික ජීව විවිධත්වයට මොන වෙනවද හානි වෙනවා. ඒ පරිසර පද්ධතිය ඒ විදිහට අපි තියෙනවා. දැන් සමහරවිට කාන්තාරේ වනාන්තරයක් වුණාම අපි කියන හොඳයි කියලා. නමුත් ඒකෙන් අහිතකර ප්‍රතිඵල එන්න පුළුවන්. විශේෂයෙන් ඍතුමේ වෙනස් වීම වගේ. හරි. මේ පරිසර බියෝම ලෝකයෙන් ව්‍යාප්ත වෙලා තියෙන යම් හේතුවක් මත. ඒ අනුව ඔය වගේ මානව ජනාවාස ඊට පස්සේ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය කිරීම. ඒ කියන්නේ කාන්තාර කෘෂිකර්මය කරන්න බෑ. නමුත් අපිට පුළුවන් කෘත්‍රිමව ඒවා සකස් කරන්න. ජලයේ මූලාශ්‍ර ඒ පැත්තට හරවලා ඒ පස සාරවත් කරලා පෝර දාලා පස සකස් කරලා ඊට පස්සේ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒතර එහෙම වුණාම ප්‍රධානම කෙලින්ම ඩිරෙක්ට් බලපෑම තමයි මේ ජෛව විවිධත්වයට මොනවා වෙනවද හානි වෙනවා. දැන් මානව ජනාවාසයක් තිබ්බම මෙතන සර්පයෝ ගොනුසෝ ඉන්නේ නැහනේ. උන් මරලා හරි අයින් කරලා හරි දානවා මිනිස්සු කියන්නේ. ඒතර ඒ හානි වෙන ජෛව විවිධත්වයට හානිය අපිට අපහු සකස් කරන්න බැරි හානියක් වෙනවා. ඒ නිසා ඒක අපි හොඳ දෙයක් විදිහට සලකන්නේ නැහැ මානව ජනාවාසකරණය හා කෘෂිකර්මයේ කටයුතු. යනුව ඒ අවසාන වෙන්නේ කාන්තාර බියෝමය. කාන්තාර බියෝමයෙන් පස්සේ ඊළඟට තියෙන අමුතු ටිකක් නම අමුතුයි චපරාල්. දැන් චපරාල් කියන බියෝමය අපි සලකා බලන්න යනවා. ඒක මෙහෙම කියනවා ඒකත් තරමක් වියලි. දැන් අපි ගත්ත මේ වර්ෂාපතනයේ ඒකේ 300 500 කියන්නේ සවානාවට තිබ්බ වර්ෂාපතනය ඔයගොල්ලෝ හරියට දාගත්තා නම් මම අර වගුවෙත් කලින් දැම්ම 300 500 කියලා නේද? ඒතර මේක කියනවා ශීත ඍතුව හා ගිම්හානය. හරි. මේ දෙක ප්‍රධාන වශයෙන් බියෝමයක් ගැන කතා කරනකොට වැදගත් කාරණා දෙකක්. ඒ කියන්නේ ශීත කාලයක් තියෙනවා ගිම්හාන කාලයක් තියෙනවා. උෂ්ණත්වය වැඩි කාලයක්. ශීත ඍතුව වර්ෂාව සහිතයි කියලා කියනවා. ඒ කියන්නේ ජල වාෂ්ප වලින් වැඩි ආර්ද්‍රයි. ගිම්හානය ගත්තාම ගිම්හානය වියලි කියලා කියනවා. මෙන්න මේ වචන දෙකත් මෙතෙන්දි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ වියලි කියන්නේ මොකද්ද? මේ ඒ දෙක පැටලෙන්න පුළුවන්.
ඒකේ ඉංග්‍රීසි වලින් අපි ගත්තොත් මේ උෂ්ණයි කියන්නේ hot. සීතලයි කියන්නේ cold. වියලි කිව්වම dry. ඒකේ විරුද්ධ වචන තමයි wet. තෙත්. මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවා. මෙතන වියලි සහ තෙත් කියලා අපි සලකන්නේ මොකක් පදනම් කරගෙනද? වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය පදනම් කරගෙන. ඒ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු නම් අපි කියනවා වියලි කියලා. මේක ඇවිල්ලා උණුසුම් සහ සීතල. ඒක උෂ්ණත්වය මත. මෙයා පදනම් වෙන්නේ ජල වාෂ්ප ප්‍රමාණය මත, මෙයා පදනම් වෙන්නේ උෂ්ණත්වය මත. යනවා මෙතන ශීත ඍතුවක් තියෙනවා කියලා කියන්නේ උෂ්ණත්වය මත පදනම් කරගෙන. යනවා cold. මෙයා දැන් මේ dry කියලා කියන්නේ වියලි කියලා කියන්නේ මොකක් මත පදනම් කරගෙනද? වියලි සහ ආර්ද්‍රයි නෙමෙයි වර්ෂා කාලයක් කියපුවම අපි ගන්න ඕනේ තේරුම තමයි තෙත් කාලයක් වියලි කාලයක්. ඒ කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි අඩුයි කියන තත්ත්වය. හරි. ඒ අනුව මේකෙදි කියනවා මෙන්න මේ විදිහේ ශීත ඍතුව වර්ෂා සමයක් සහ ගිම්මානය වියලි කියලා. මොකේද? චපරාල් වල. ඒ වගේම චපරාල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අර උස්සූ ශාක එහෙම නෙමෙයි පඳුරු. හරි කටු පඳුරු. පඳුරු මේ ශාක තියෙන්නේ. හරි. shrubs. ලොකුවට උස්සට වර්ධනය වෙන ඒවා නෙමෙයි පඳුරු මේ ශාක තියෙන්නේ. ඒ වගේම මේක වෙරළ බඩයි ටික. වෙරළ ආසන්නයට වෙන්න තමයි චපරාල් බියෝමේ තියෙන්නේ. ඔය මං කියන්නේ සිටියම ඔයගොල්ලෝ සිටියම මම ඩාටා තියෙනවා රිසෝස් බුකේ තියෙනවා. ඒක සිටියම චෙක් කළොත් ඔයගොල්ලන්ට එක්තරා එක නිශ්චිත පාටකින් චපරාල් බියෝමේ දකින්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට තියෙන මූදු පැත්තට මූණලා. දැන් මෙහෙම ගත්තාම ලෝකයේ භූමි ප්‍රදේශයේ තියෙනවනම් මෙහෙ මූද නම් මේ හරිය වගේ තමයි චපරාල් තියෙන්නේ. ඕන්න. ඒක හොඳට බලන්න නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණ ඔයගොල්ලන්ට වැදගත් වෙයි විභාගෙදී බියෝමයක් අඳුර ගන්න වගේ ආවොත් මේ ව්‍යුගත එකේ වගේ. හරි. යනවා කුරු වනාන්තර සහ පඳුරු. පඳුරු වලින් කුරු වනාන්තර කියලා ඒවට නමක් කියනවා. හරි. ඒ කියන්නේ අර උසින් වර්ධනය වෙච්ච ස්තරීභවන වෙච්ච එහෙම ලොකු ශාක නෙමෙයි මේවා තියෙන උසින් වැඩි වෙරළ බඩ තත්ත්වයකදී ඒක අනුවර්තනයක් වෙනවා ප්‍රධාන වශයෙන් සුළං සහිතයි නේ. වෙරළ බඩ නම් ගොඩක් සුළං සහිත තියෙන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම මේකේ තියෙන තව ප්‍රධාන අවාසියක් නැත්නම් යාලට මුහුණ දෙන්න වෙන පරිසර ආතති තත්ත්වයක් තමයි ගිනි ගැනීම. ඒ වගේ එකක් කලිනුත් හම්බුණා අපිට සැවානාවල. සැවානාවලත් ගිනි ගත්තනේ. මේකෙත් ගිනි ගන්නවා. ලැබු ගිනි හට ගන්නවා. ඒකට හේතු වෙනවා මේ වගේ පඳුරු වගේ ශාක විශාල ප්‍රමාණයක් පැතිරිලා තියෙනවා. ඒකේ වියලි කාලේ ගිම්හානයේදී මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි නිසා ඒ ශාක එක්කලඟ තියෙන නිසා ලැබුගිනි හට ගන්න පුළුවන්. ඒතකොට ඒවට අනුවර්තන තියෙනවා. එකක් තමයි මේ වගේ ශාකවල ගින්නට ප්‍රතිරෝධී මුල් තියෙනවා. හරි? ගින්නට ප්‍රතිරෝධී මුල් තියෙනවා ශාකවල. ඔය ගිනි ගත්තාම උඩ කොටස මේ නැති වෙලා ගියත් මුල හොඳට ඉතුරු වෙනවා. ඒක එකක්. ගින්නට ප්‍රතිරෝධී මුල් තිබීම. ආපහු මේකේ මෙහෙම කතාවක් කියනවා. ඒක පොඩ්ඩක් විශේෂයෙන් දැනගන්න ඕනේ. මේවා මුල් වල සංචිත තියෙනවා. හරි? මුල් වල මොනවද තියෙනවද? ආහාර සංචිත තියෙනවා. මුල් වල මෙහෙම සංචිත තියෙනවා ආහාර. එතකොට මෙයාලා දැන් ගිනි ගත්තෙන් පස්සේ මොකද වෙන්නේ? මේ උඩ කොටස ඔක්කොම විනාශ වෙලා යනවා. ඒතර මුල් වල සංචිත ආහාර තිබුණායින් පස්සේ මෙයාලට මොකද වෙන්නේ? ගින්නෙන් පස්සේ ගොඩක් වෙලාවට වර්ෂාව ලැබෙනවා. ඒ කොහොමද? සාමාන්‍යයෙන් ඒක හැඩ ගිහිල්ලා තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මේ කාලෙකදී දැන් වියලි කාලේ අවසාන වෙද්දි තමයි ගින්නක් හටගන්නේ. එහෙම ගින්න හටගෙන දින කිහිපයක් යද්දිම වර්ෂාව හම්බ වෙනවා. ඒ වර්ෂාව හම්බෙච්ච ගමන්ම මොකද වෙන්නේ? මෙයාලට පුළුවන් මෙයාලගේ වර්ධනය ආරම්භ කරන්න. ඇයි ඒ? සංචිත ආහාර තියෙනවනේ. ඒ නිසා සංචිත ආහාර වලින් මෙයාලා මොකද කරන්නේ? වර්ධනය ආරම්භ කරගන්නවා. ඔය දළු දාලා හොඳට ඔන්න එනවා. මොකද අර මුල ගින්නට ප්‍රතිරෝධී. මුල් කොටස ගින්නට ප්‍රතිරෝධී. ඒතකොට කඳ කොටස පිලිසිලා ගියත් අර මුලෙන් ආපහු අංකුරයක් දාලා හටගන්න යාලට හැකියාව ලැබෙනවා. ඒ අනුව මෙහෙම ආරම්භ වෙනවා මෙයාලගේ වර්ධනය. එහෙම ආරම්භ වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් සංචිත ආහාර දිගටම තියන්නේ නැහැ. ඒවා ඉවර වෙනවානේ. සංචිත ආහාර ප්‍රයෝජනට ගන්න ඒවා ඉවර වෙනවා. ඉවර වුණායින් පස්සේ එයාලට ආපහු හොඳ පෝෂක ප්‍රභවයක් හම්බ වෙනවා. මේවා අරගෙන ඉවර වුණායින් පස්සේ ආපහු හොඳ පෝෂක ප්‍රභවයක් හම්බ වෙනවා. කොහෙන්ද? ඇයි ගිනිගත් ඒවා අළු වෙනවනේ. ඔය ගිනිගත් ඒවා අළු වෙලා අළු තියනවා පොළොවේ. ඒවා හොඳින් සහ ඉක්මනින්
අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. අර දැන් කොළ වැටිලා එහෙම ඒවා වියෝජනය වෙලා දිලීර මගින් එතකොට සෑහෙන කාලයක් ගත වෙනවනේ. ඊට වඩා ඉක්මනින් හරි අර ක්ෂණික සහනය කියලා කියන්නේ ඒ වගේ ඉක්මනින් මුල් වලට මෙයාලට අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වෙට මේ පෝෂක වර්ග එනවා. අලු වලින් අලු වෙච්ච පෝෂකනේ. ඒ නිසා තරමක් දුරට වර්ධනය වෙනවා සංජිත ආහාර වලින්. ඊටු ටික ඊට පස්සේ මේවා මේ අලු වෙච්ච ගින්නෙන් අලු වෙච්ච දැවි ගිය කොටස් මගින් ඊටු වර්ධනය සම්පූර්ණ කරගන්න. එනවා ඔන්න ඔය ලක්ෂණ ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ ගින්නට ප්‍රතිරෝධී කියලා විතරක් කියන මදි. ගින්නට ප්‍රතිරෝධී මුල් තියෙනවා, ඒවැ සංජිත ආහාර තියෙනවා. ඒ වගේම ඒවැ සංජිත ආහාර වලින් ඒගොල්ලෝ ගින්නකින් පස්සේ වර්ධනය ආරම්භ කරනවා සහ අඛණ්ඩව වර්ධනය තියාගන්න සංජිත ආහාර අවසන් වුණායින් පස්සේ ගින්නෙන් ලැබෙන පෝෂක එයාලට උපකාරී වෙනවා කියන ওই කතා ටික පැහැදිලිව කියන්න ඕනේ. ඊළඟට තව තියෙන අනුවර්තනයක් තමයි මේකේ සාමාන්‍යයෙන් බීජ ප්‍රරෝහණය සිද්ධ වෙන්නේ ගින්නකින් පස්සේ. හරි ඒ කියන්නේ බීජ වලට එහෙම හැකියාවක් තියෙනවා. බීජ හැදෙන්නේ සාමාන්‍යයෙන් ගින්නක් වෙද්දි කියනකොට ඒතකොට ගින්නේ වෙද්දි බීජ බිම්මපත් වෙලා ගින්නෙන් පසුව තමයි ඒ කාලයේදී බීජ ප්‍රරෝහණය වෙන්නේ. ඒක අපි පාලනය කරන්න පුළුවන් බීජ සුප්තතාව මගින්. එහෙම කතාවක් අහලා ඇති. ඒ කියන්නේ බීජය ප්‍රරෝහණය නොවි සියලුම සාධක අවශ්‍ය සාධක තිබුණත් එයා ප්‍රරෝහණය නොවි ඉන්නවා. මොකද එයා ප්‍රරෝහණය වුණොත් ශාකයේ වර්ධනය වෙලා තිබුණොත් ගින්නට අහු වෙලා මැරිලා යනවා. ඒ නිසා එයා ගින්න ඉවර වෙනකන්, ඒ කියන්නේ ගිම්මාන කාලය ඉවර වෙලා ටිකක් හොඳ කාලයක් යනකන් ඉන්නවා ප්‍රරෝහණය වෙන්න. යනවා මේකත් එක අනුවර්තනයක්. මෙතන මුලේ කතාවට කිව්වන් පස්සේ මේක කියන්න ඕනේ. අවසානයේ කියන්න ඕනේ දැඩි සදාහරිත පත්‍ර. හරි දැඩි මොනවාද? සදාහරිත පත්‍ර තියෙනවා. මේ මගින් නියං කාලවල නොනැසී පවතින දායක වෙනවා කියලා. හරි දැඩි සදාහරිත පත්‍ර. ශාක පත්‍ර මෙහිමයි දැඩි ස්වභාවයෙන් යුක්ත සදාහරිත පත්‍ර තියෙන්නේ. ඒවා නියං කාලයේදී නොනැසී පවතින දායක වෙනවා. කොහොමද? මේ පත්‍ර මෙහෙම වුණාම නේ සදාහරිත වුණාම එයා ආහාර නිපදවනවා, ප්‍රභා සංශ්ලේෂණය කරනවානේ. එයාම මෙන්න මේ ගින්නට ප්‍රතිරෝධී අනුවර්තන මෙයා දරනවා. ඊට පස්සේ සත්ත්ව ප්‍රජාව ගත්තයින් පස්සේ සත්ත්ව ප්‍රජාව ගැන මෙහෙම කියනවා. මෙන්න මේ වගේ සතුන් බහුලයි කියලා. කොයි වගේ සතුන්ද? ලෑටි ගන්නවා. ඒකවත් ලෑටි ගන්නවා කියන්නේ පොදුවේ ඉන්න සත්ත්ව කාණ්ඩයක්. මෙයාලට ඉංග්‍රීසි ටර්ම් එක තමයි බ්‍රවුසර්ස්. උදාහරණ විදියට මුවා, එළුවා වගේ කට්ටිය. එයාලා ලෑටි ගන්නවා කියලා අපි කියනවා. ඇයි එහෙම කියන්නේ එයාලට? එයාලා අර ඒක විශේෂම හේතුව. ඒ කියන්නේ සත්ව වර්ග දෙකක් ඉන්නවා. එකක් ලෑටි ගන්නන්, අනිත් සත්ව විශේෂය උලා කන්නන්. උලා කන්නන් කියපුවාම ඔයගලන්ට තේරෙනවා ඇති උලා කන්නන් කියන්නේ තනකොළ. ඒ කියන්නේ ඔයා දැන් ගවයා ගත්තාම ගවයා උලා කන විශේෂයක්. ලෑටි ගන්නන් සහ උලා කන්නන් කියලා තමයි වර්ග දෙක ඉන්නේ. ඒතර එයාලා කරන්නේ බිම් විස්තරයට ආසන්නව තියෙන තෘණ වර්ග වගේ උලා කන එක. උදාහරණයකට ගවයා. ඊට පස්සේ අශ්වයා. එයාලා කරන්නේ උලා කන එක. ලෑටි ගන්නවා කියපුවම ඒගොල්ලෝ කන්නේ ගොඩක් වෙලාවට පැලෑටි වර්ග. දැන් ගහක තියෙනවනම් ගහක අතු ලපටි අතු ටික තමයි කන්නේ. ලපටි අතු ටික කාලා මෙහෙම කන්ද ඉතුරු කරනවා. ඔය මිනිස්සු බැන බැන යනවා. එතකොට නේද මේ මොකද මේලා තියෙන්නේ කියලා බාගෝගෙම කොළ ටික කාලා උඩ කාලා ඔක්කොම කාලා ඉතුරු වෙලා කන්ද විතරක් ඉතුරු කරලා යනවා. ඒ ලෑටි ගන්නන්ගේ හැටි. ඒගොල්ලෝ කන්නේ පැලෑටි, පඳුරු ඒ වගේ දේවල් වල ලපටි කොටස් තමයි ලෑටි ගන්න ආහාරයට ගන්නේ. මුවා, එළුවා විශේෂයි. එළුවන්ට එහෙම කොස්සතු එහෙම අරන් යන්නේ කට්ටිය නේද? ඒ දෙන්න ඒගොල්ලෝ අර තනකොළ කන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ නැත්තම් කන්න මොකුත් කනවා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ප්‍රධාන භෝජන ක්‍රමය ලෑටි කියන්නේ. ඒක කියනම චපරාල් වල ප්‍රධාන වශයෙන් මේ වගේ සත්තු ප්‍රධාන වශයෙන් ඉන්නවා. මොකද අර කුරුවනාන්තරනේ තියෙන්නේ. මේ වගේ කුරුවනාන්තර පොඩි පඳුරු වර්ග ඒවා තියෙන නිසා එයාලට ඒ ලෑටි ගෑමේ ක්‍රියාවලිය, ඒ භෝජන ක්‍රමය පහසු වෙනවා. ඒ නිසා ඊට පස්සේ ආයෙ ඉන්න සත්තු තමයි කුඩා ශීරපායෙන් ඉන්නවා. ඇම්ෆීබියාවන්, උරග සහ පක්ෂි. ඒ කට්ටිය සුළු වශයෙන් ඉන්න උරග, පක්ෂි, ඊට පස්සේ ඇම්ෆීබියා ඔය කට්ටිය සුළු වශයෙන් ව්‍යාප්ත වෙලා ඉන්නවා. හරි. ඊට පස්සේ මේකෙදී හානි මොනවද ප්‍රධාන වශයෙන්? එකක් ප්‍රධාන හානිය මානව ජනාවාස.
මානව ජනවාස ඇති කිරීම, ඊට පස්සේ කෘෂිකාර්මික කටයුතු, නාගරීකරණය, මේ වගේ දේවල් නිසා මේ චපරාල් බියෝමයට හානි නැත්නම් තර්ජන විදියට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම මෙයා ගිනි ගන්න සුළු එකක් නිසා මිනිසුන් කෘෂිකර්මික කටයුතු වගේ දේවල් වලට ගිනි තැබුවාම මේ වනාන්තරය පහසුවෙන් සාපේක්ෂව පහසුවෙන් අනිත් වනාන්තර අනිත් බියෝම වලට වඩා පහසුවෙන් ගිනි ගැනීම වලට ලක් වෙලා ගින්න වියත් වෙලා බියෝමයට හානි කර වෙනවා. එතකොට නිකනුත් ගිනි ඇති වෙනවා. එතකොට මානවයා ගිහිල්ලා තව ගිනි ගොඩවල් ගිනි ගහපුවම කොහොමත් ඒක තර්ජනයක් බලපෑමක් වෙනවා. ඒ හානි යන උෂ්ණත්වයේ හරි වර්ෂාපතනයේ හරි අනෙක් ලක්ෂණ හරි ශාක ප්‍රජාව සත්ත්ව ප්‍රජාව සහ විශේෂ ලක්ෂණات එක්ක මේ ගිනි ගන්න අනුවර්තන ටික පොඩ්ඩක් මෙතන විශේෂ කරගන්න. ගින්නට ප්‍රතිරෝධී මුල් බීජ ප්‍රරෝණය වෙන ගින්නෙන් පසුව ඊළඟට සංචිත ආහාර තියෙන මුල් වල ඒවා ගින්නෙන් පස්සේ යට ප්‍රරෝහණයට දායක වෙනවා. ඊට පස්සේ දැඩි සදාහරිත පත්‍ර තියෙනවා නියං කාලයේදී යාලට පැවැත්මට. ඒ තමයි චපරාල් බියෝමයට අදාළ ලක්ෂණ ටික. ඊළඟට අපි යනවා දැන් බියෝමෙන් බියෝමයට යන්නේ හරිද? හිතන්න ලෝක සවාරියක් යනවා කියලා නේද? සෞම්‍ය කලාපික තෘණ භූමිය වලට අපි ඊළඟට යනවා. තෘණ භූමිය. එතකොට මේවා නම කියනකොටම ඔයගලන්ට පැහැදිලි මේකේ තියෙන්නේ මොනවද? තෘණ ප්‍රමුඛ වෙනවා හරි. දැන් මේවා කාලගුණය ගත්තාම අතරමැදි කාලගුණයක් අපි කියනවා. අතරමැදි එහෙම නැත්නම් සෞම්‍ය කාලගුණයක්. ඒ කියලා කියන්නේ අර ගොඩක් උණුසුම් කාලගුණය නෙමේ, අධික වර්ෂා සහිත ශීත කාලගුණයක් නෙමේ, අතරමැදි හොඳ කාලගුණයක්. හරි. ගොඩක් යහපත් කාලගුණයක් මේ ප්‍රදේශවල තියෙනවා කියලා කියනවා තෘණ භූමිය වල. මේකෙදී ඔය තෘණ භූමි නම් කරනවා මෙහෙම ප්‍රධාන වශයෙන් ප්‍රේරි කියන නමින් ආර්ජන්ටිනාව වගේ තියෙන රටවල් වල තියෙන තෘණ භූමි ඔය නම් කරනවා උතුරු ඇමරිකාව හරි. උතුරු ඇමරිකාවේ තෘණ භූමි ප්‍රේරි කියලා නම් කරනවා. මේක තමයි ප්‍රධාන වශයෙන් හරි. වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රේරි තෘණ භූමි තනබිම් කියලා අපි කියනවා. ඊට අමතරව සමහර ප්‍රදේශවල තියෙන ඒවා වෙනත් නම් වලින් හඳුන්වනවා. රුසියාව, යුරේෂියාව පැත්තේ තියෙන ඒවා පැම්පාස්, අය ස්ටෙප්ස් කියලා කියනවා. ඒ ප්‍රදේශවලදී ස්ටෙප්ස් කියන්නේ යුරේෂියාව, රුසියාව වගේ රටවල තියෙන ඒවා. මේ පැම්පාස් කියන නමින් හඳුන්වන්නේ ආර්ජන්ටිනාව. හරි. ඒතර ඔන්න ඔය නම් තුන පොඩ්ඩක් බලා ගන්න. මොකද MCQ වලදී එහෙම මේවා වැදගත් වෙන්න පුළුවන්. නම් කරලා තියෙන මේ තෘණ භූමි වර්ග නම් කරපු වර්ග කොහෙද තියෙන්නේ කියන එක. හරි. ඊට පස්සේ මේ තෘණ භූමි ගත්තයින් පස්සේ තවත් විශේෂයක් තියෙනවා මේ ප්‍රේරි තෘණ භූමි වල දකින්න පුළුවන් තෘණ විශේෂ ප්‍රධාන වශයෙන් තියෙනවා තුනක්. උස් තෘණ, මිශ්‍ර තෘණ සහ මිටි තෘණ කියලා. කියන්නේ උස අණුව වර්ග කරලා තියෙනවා. මේ ඒ කියන්නේ අර පැහැදිලිව වෙනසක් තියෙන නිසා තමයි එහෙම වර්ග කරලා තියෙන්නේ. ප්‍රේරි තනබිම් ගත්තාම උස්, මිශ්‍ර සහ මිටි තෘණ තියෙන ඒ භූමි ලෙස විශේෂයෙන් නම් කරලා තියෙනවා. ඒවා තියෙන ශාකවල උස අණු. ඒතර උස් තෘණ භූමි වල සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ, මෙයාගේ මීටර් 2ක් පමණ ශාක නැත්නම් තෘණ ශාක උස යනවා කියලා කියනවා. ඒ කියන්නේ සෑහෙන උස ප්‍රමාණයක් කියන එක පැහැදිලිනේ. මිටි වල උස් මිශ්‍ර වල ඊට වඩා පැහැදිලි වෙනසක් ඒ උසේ දකින්න පුළුවන් නිසා තමයි එහෙම ප්‍රේරි තනබිම් වර්ග තුනකට නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේවා තෘණ නිසා වියලි කාලවලදී අපි කියනවා ගිනි හට ගැනීම, ලැබු ගිනි හට ගැනීම ඇති වෙනවා කියලා. ලැබු ගිනි හට ගන්නවා වියලි කාලවලදී. එතකොට ඒ නිසා මේවැදී අනුවර්තන තියෙනවා. ලැබු ගිනි වලින් අනුවර්තන, ලැබු ගිනි වලට ප්‍රතිරෝධී අනුවර්තන දරනවා ශාක. ඊට පස්සේ සත්ත්ව ප්‍රජාව ගත්තාම ප්‍රධාන වශයෙන් මේ තෘණ භූමිය වල ඉන්නේ උලාකන්නන්. උලාකන්නන් විදිහට අශ්වයා අපිට දකින්න පුළුවන් වෙනවා. අශ්වයින්, සීබ්‍රාවන් වගේ සතුන් ප්‍රධාන වශයෙන් ඉන්නවා මේ තෘණ භූමිය වල. ඊට පස්සේ මම ඔයාලට දාලා තියෙනවා රූප සටහනක්. ඒකේ ඉන්න තව කෙනෙක් තමයි ශීරපායි කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා ප්‍රේරි ඩොග්ස්ලා කියලා.
ප්‍රේරි බල්ලන් කියලා මෙහි ඉන්න බල්ලන් වගේ නෙමෙයි. ඒ අය වෙනස්. හරි. ස්වරූපේ වෙනස්. නිකන් අර ඔය මේ පැත්තේ ඉන්න මුගටි කියලා අපි කියන්නේ. ඒ වගේ ස්වරූපයක් තියෙන කෙනෙක් තමයි ඉන්නේ ප්‍රේරි බල්ලා. එයාගේ නම ප්‍රේරි ඩොග්ස්ලා. ප්‍රේරි තනබිම් වල වැඩිපුර ඉන්න නිසා තමයි ඒ නම ඇවිල්ලා තියෙන්නේ. ඒ රූපය මම දාලා තියෙනවා පොඩ්ඩක් ඒක බලන්න මේ නිබන්ධනය බියෝම වලට අදාළව. ඒ තෘණ භූමියට අදාළව මේ රූප සටහන විතරයි තියෙන්නේ. මේම ඩොග් කෙනෙක් ඉන්න සතෙක් ඉන්න එක බොහෝ විට දෙවෙනි පේජ් එකේ වෙන්න ඇති. දෙවෙනි හෝ තුන්වෙනි පේජ් එකේ. හරි. ඒ අනුව මේ භූමියට අදාළව තෘණ භූමියට අදාළව තියෙන ලක්ෂණ ටික තමයි මේ ටික. තියෙන්නේ කොහෙද කියන එක සහ මේවා ප්‍රධාන තෘණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ වර්ෂාපතන උෂ්ණත්වය ඒවා ඔයගොල්ලෝ අගුවට දාගන්න කලින් ඊළඟට අතරමැද දේශගුණයක් තියෙනවා කාන්තාර හා වර්ෂා වනාන්තර ඒවා අතරමැද දේශගුණයක්. ඒ වගේම ප්‍රේරිත අනබීම් ඒවා තෘණවල ප්‍රමාණය අනුව වර්ග තුනක් තියෙනවා. සත්ත්ව ප්‍රජාව මොනවාද? ශාකවල තියෙන අර ගිනි ඇතිවීමට අනුවර්තන තියෙනවා කියන එක. අවසාන වශයෙන් හානිය. මොකද්ද මේකට තියෙන හානිය? දැන් මේක තමයි මේ ඔය සාමකලාපික තෘණ භූමි කියන එක අපි කියනවා සාරවත් පසක් තියෙනවා. ඒ කියන්නේ බියෝම් වලින් සාරවත්ම පසක් තියෙන්නේ මේ සෞම්‍යකලාපික තෘණ භූමි වලට කියලා. එහෙමද? කලින් නිවර්තන වැසි වනාන්තර වලත් කිව්ව නේද සාරවත් කතාවක්. නෑ එක කිව්වේ අනිත් පැත්ත සාරවත් නෑ කියලා කිව්වේ. හරි. පස සාරවත් නෑ සාපේක්ෂව. මෙයාගේ පසෙම නෙමෙයි අතිශය සාරවත් පසක් තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව විශාල ගැඹුරකට යනකම්. මෙයාගේ පස සාරුයි. දැන් සාමාන්‍ය අපේ පළාත්වල පස අපි කියනවා මේ හරියට වගේ කියලා සාරවත් බව තියෙන ගැඹුර. මෙයාගේම නෙමෙයි ගොඩාක් ගැඹුරට යනකම් පස සාරවත් වෙනවා. අන්න ඒ නිසා කෘෂිකාර්මික බිම් වශයෙන් මේක තෝරා ගන්නවා විශාල වශයෙන් විවිධ භෝග වර්ග අක්කර 100 ගණන් දහස් ගණන් වල වගා කරන්න මේ සෞම්‍ය කලාපික තෘණ භූමි තෝරාගෙන තියෙනවා. අනිත් එක තමයි සත්ත්ව පාලනය. සත්ත්ව ගොවිපළ හා කෘෂිකාර්මිකව තමයි ගොඩක් වෙලාවට මෙයා හානි වෙන්නේ. දැන් සත්ත්ව ගොවිපළ වලට ඒ කියන්නේ දැන් තෘණ වර්ග විශේෂයෙන් තියෙනවනේ. ඒත් ඒවා හොඳින් තියෙන නිසා විශාල හරක් ඊට පස්සේ වගේ සතුන්ගේ ගොවිපළ වල විදියට මේවා පාවිච්චි කරනවා. ඒ නිසා ඒවට හානි පැමිණෙනවා. ප්‍රහානියත් හරි කියන්නේ ඒ කොටසත් හරි. ඊට පස්සේ අපිට තියෙන ඊළඟ බියෝමයට යන්න. ටිකට් එක ගන්න ඊළඟ බියෝමයට යන්න. ඊළඟ බියෝම මොකද්ද? සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර. හරි. මේකත් අර වගේමයි සෞම්‍ය දේශගුණයක් තියෙනවා. නමෙන්ම තේරෙනව නේද? ටෙම්පරේට් කියලා කියන්නේ සෞම්‍ය කලාපිකයි. ඒ කියන්නේ මේකට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔය යුරෝපීය කලාපේ. ඒක ජීවත් වෙන්න හොඳම රටවල් කියලා ඔය කියන්නේ ෆින්ලන්තය නේද? ඉංග්ලන්ඩ් එහෙමත් මේ පැත්තට තමයි අයිති වෙන්නේ. හොඳ කාලගුණයක්. ජීවත් වෙන්න හොඳ කාලගුණයක් තියෙනවා. දැන් මේකේ උෂ්ණත්වය ගත්තාම උනත් සාමාන්‍ය උෂ්ණත්වය වෙන්නේ සීත ඍතුවේදී 0යි ගිම්මානයේදී 35ක් පමණ. සාමාන්‍ය උෂ්ණත්වය ගොඩක් වෙලාවට සෙල්සියස් 18 20 වගේ උෂ්ණත්වයක් තමයි ඔය කලාපයේ තියෙන්නේ. පළල් පත්‍ර වනාන්තරවල. ඒ කියන්නේ ගොඩක් හොඳ නේ අපේ AC එක වගේ උෂ්ණත්වයනේ. ඒත් හැමතිස්සෙම AC එකක් දාලා වගේ ඉන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේකේ PTම ඔයගොල්ලෝ දාගෙන ඇති උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශවල. සමකයෙන් ඉහළට වණ්ඩ මැද ප්‍රදේශය හිතාගන්නකො. ආන් ඒ හරිය තමයි ප්‍රධාන වශයෙන් මෙයා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතර වර්ෂණය ගිම්හානයේදී වර්ෂාව ලෙස ආකාර දෙකකට වර්ෂණය හම් වෙනවා. ආකාර දෙකකට එක්ක වර්ෂාව නැත්නම් හිම. මේ දෙකටම කියන වචනයක් තමයි වර්ෂණය කියලා කියන්නේ. නැත්නම් ඔයගොල්ලෝ හිතා ගන්න එපා මේක වහින්නම ඕනේ කියලා. අපි වර්ෂණය මේකේ ඉංග්‍රීසි ටර්ම් එක තමයි precipitation. මේක තමයි අපි වර්ෂණය කියලා නම් කරන්නේ. කෙසේ හෝ වායුගෝලීය ජල වාෂ්ප ඝනීභවන වෙලා අපව පොළොවට වැටෙන ක්‍රියාවලිය. ඒක ජලය වෙන්න පුළුවන් නැත්නම් හිම වෙන්න පුළුවන්. දෙකටම අපි කියන වර්ෂණය. ඒ අගයක් දෙන්නේ මිලිමීටර වලින් ඒ කොයි එකත් හරි සමහර ආර්ක්ටික් වලටත් අපිට වර්ෂණය කියලා කියනවා. ඒ කියන්නේ වැස්ස නෙමේ. ඒතර හිම. එනවා මේ බියෝමයටත් ඒක දකින්න පුළුවන් වෙනවා පළල් පත්‍ර බියෝමයට. හිම ලෙසත් කාලයකදී හිම ලෙසත් ඒ වගේම වර්ෂාව ලෙසත් මේ වර්ෂණය ලැබෙනවා කියන එක ඔයාලා දැනගෙන තියෙන්න ඕන. ඊට අමතරව මේකෙදිත් අර කතාව කියනවා ගිම්හානය කොයි වගේද කියන එක. උණුසුම් හා ආර්ද්‍ර ගිම්හානයක් තියෙනවා.
ආදර ගිම්හානයක් නෙමෙයි ආර්ද්‍ර. හරි. උණුසුම් ආර්ද්‍ර ගිම්හානයක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද දැන් අර මම කලින් කිව්ව කතාවට අනුව hot and cold, dry and wet. ඕකනේ කතාව. යනවා මෙයා hot උණුසුම් සහ ආර්ද්‍ර. ඒ කියන්නේ hot and wet. ඒ කියන්නේ උෂ්ණත්වය ගත්තාම උෂ්ණත්වයෙන් වැඩි සහ තෙතමනය වැඩි. උෂ්ණත්වය තෙතමනය දෙකම වැඩි ගිම්හානයක් තමයි මෙයාට තියෙන්නේ. ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණයත් වැඩි. ඒ නිසා කියනවා ශාකවල වර්ධනයට ගොඩක් හිතකරයි කියලා. ශාක වර්ධනයට හිතකරයි කියලා කියනවා මෙයාගේ ගිම්හානය. හරි. ශාක වර්ධනයට හිතකරයි කියලා. එතකොට මේකේ ශාක ගත්තාම ශාක ඔය මම මේ ඡායාරූපයක් දාලා තියෙනවා, ඉමේජ් එකක් දාලා තියෙනවා අර හෑන්ඩ් අවුට් එකේ. ඒකේ ගොඩක් වෙලාවට මේකේ දකින්න පුළුවන් ඍතු ભેදය. සීසන්ස් දකින්න පුළුවන්. හොඳට සීසන්ස් හතරම අවුරුද්දේ මාස 3-4 වෙනස් වෙලා ලස්සනට ඒ සීසන් හතර ගානට වෙන් වෙනවා. අපිට එහෙම වැඩි නෑනේ. නමුත් එයාලයි පැහැදිලිව ඒ ශාකවල දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි ගොඩක් ශාක වින්ටර් සීසන් එකට කලින්, ඒ කියන්නේ හිම වැටෙන්න කලින් සියලුම පත්‍ර මොනව කරනවද? හදනවා. ඒ අනුව ඒකට කියන නමකුත් අපි දන්නවා දැන් පතනශීල ශාක. තමා වැඩිපුර ඒ වනාන්තරවල තියෙන්නේ. ඒතර අර තැඹිලි පාට ඒ කාලේට ගොඩක් ලස්සනයි. ඡායාරූපවලින් ඔයගොල්ලෝ දැකලා ඇති. මේවා දැන් ඉගෙන ගන්නකොට යන්නත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඉතින් සමහරුන්ට මේ රටවල් වලට ඉතින් හොඳයි ඒව නේද? එහෙම බලාපොරොත්තු ඇති වෙන එක. දැන් මේ වගේ ශාක ඔයගොල්ලෝ දැකලා ඇති. මෙහෙම පත්‍රයක්. මේවට අපි කියනවා මේපල් කියලා. මොම් පත්‍රයක් දැකලා ඇති නේද? ඔය වගේ පත්‍රයක්. ඔය පත්‍ර තියෙන ඒවා තමයි මම අර ඉමේජ් එකට දාලා තියෙන්නේ. ඔය ගොඩක් ලස්සනට පේනවා. හරි. මුළු යායට එක වනාන්තරෙම කහ පාට, තැඹිලි පාට වගේ පාට වලින් වර්ණ ගැන්වෙනවා. අර කොළ පාට තිබිච්ච වනාන්තර. ඒ කියන්නේ එයා පතනශීල තත්වයට කොළ හැලෙන්න ඔන්න මෙන්න තියෙන කාලෙදී ඕටම් එකේදී තමයි එහෙම දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ වනාන්තරවල අපිට ස්තරීභවනයකුත් දකින්න පුළුවන්. හරි. යම් ස්තරීභවනයක් හරි අර වගේ වර්ෂාවනාන්තර වගේ නැහැ. ඒතර ස්තරීභවනයක් ඒකෙදී අපි කියනවා වියනක් තියෙනවා. හරිද? වියන ස්තරයක් ඊට පස්සේ යටි ප්‍රස්තර ශාක ස්තරයක් ඊට පස්සේ අවසානයේදී බිම නැත්නම් පැලෑටි නැත්නම් පඳුරු ස්තරය නැත්නම් පැලෑටි ස්තරය කියලා අපි කියනවා. මෙන්න මේ වගේ ස්තර තුනක් විදිහට දකින්න පුළුවන් වෙනවා. යටි ප්‍රස්තර ශාක ස්තරය, පඳුරු ස්තරය නැත්නම් පැලෑටි ස්තරය කියලා කියනවා වියන ස්තරය. ඒතර ශාක ඒ විදිහට ස්තරීභවනයක් වෙලා තියෙනවා සුළු වශයෙන්. ඊට අමතරව සතුන් විදිහට ගත්තායින් පස්සේ ප්‍රධාන වශයෙන් ශීත ඍතුවට හැඩ ගැහෙන්න පුළුවන් ක්ෂීරපායින් සහ පක්ෂීන් වර්ග දෙකම ඉන්නවා. ඒතර ප්‍රධාන වශයෙන් ක්ෂීරපායින් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් පෙන්වුම් කරනවා. ශිශිර තරණය. ඒක අනුවර්තනයක් වෙනවා ඒගොල්ලන්ට මොකටද? මේ ශීත කාලේ වින්ටර් සීසන් එක ගත කරන්න. ඒ කාලෙදී ඒගොල්ලෝ එක තැනකට වෙලා නිකන් හරිද කිසිම අර ක්‍රියාවලි පරිවෘත්තියක් තියෙනවා. දේහය තුල සියලුම ක්‍රියාවලි අඩපණ වෙලා වගේ. හරි. නිද්‍රාශීලී කාලයක් ගත කරනවායි කියනවා මේ කාලය තුල. හිමවලසා නේ පොළබයා කියලා හැම ඉන්නේ හිමවලසා. ඒ වගේ සතුන් ශීරපායින් ගොඩක් දෙනේ එහෙම නිසල්මනේ ඉන්න මේ ශිශිර තරණය කරන ක්‍රියාවලිය අනුගමනය කරනවා. පක්ෂි විශේෂ ගත්තාම මේගොල්ලෝ අනුගමනය කරන්නේ මොකද්ද? පර්යටනය. ඔය වගේ සතුන් ඒකට හැඩ ගැහෙන්න අනුවර්තනය වෙලා තියෙනවා. ඒතකොට මේ සත්ත්ව ප්‍රජාව ගැන කියනකොට ඕගොල්ලෝ මේවා දැනගන්න ඕනේ. අවසානයේ මානව ජනාවාස, කෘෂි කර්මාන්තය ඒ වගේ දේවල් නිසා මේකට බාධා වෙනවා. හරි. මානව ජනාවාසය, කෘෂි කර්මාන්තය, ගස් කැපීම වගේ කරුණු හින්දා සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර හානි වෙන්න පුළුවන්. පළල් පත්‍ර වනාන්තරත් හරි අවසාන වනාන්තර දෙකටයි ඊළඟට අපි යන්නේ උතුරු කේතුදර සහ තුන්දර. හරි. උතුරු කේතුදර ගියන් පස්සේ එයාගේ පිහිටීම කොහොමද? ඒ කියන්නේ උඩම තියෙනවා ආක්ටික් කලාපය. ආක්ටික් තුන්ද්‍රාව කියලා අපි ඒකට කියන්නේ. එයාට පල්ලෙහායින් පළල් පටියක් ලෙස තියෙන්නේ. එතකොට විශාලම බියෝමය. ලෝකයේ තියෙන බියෝම අතරින් විශාලම වර්ග ප්‍රමාණයක පැතිරිච්ච බියෝමය තමයි උතුරු කේතුදර වනාන්තර කියලා කියන්නේ.
උතුරු කේතුදර ඒ නමේම තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඒ ශාක ප්‍රජාව. හරි. මෙන්න මේ වගේ ශාක ප්‍රජාවක් තමයි තියෙන්නේ. ඒකයි ඒ නම ඇවිල්ලා තියෙන්නේ යාළුවට. හරි. උතුරු කේතුදර වනාන්තර වලට. විශාලම බියෝමය වෙනවා. ඒතර ඒකේ වර්ෂාපතන එහෙම වර්ෂණය ගත්තාම සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම උණුසුම උපරිම උණුසුම වෙන්නේ සෙල්සියස් 20. ඒ කියන්නේ ගිම්හානය කියලා එකක් තියෙනවා නම් එයාට තියෙන උපරිම උණුසුම තමයි සෙල්සියස් 20. ඔය හිතන්න ඒ අපේ ගත්තොත් AC එකක තියෙන උෂ්ණත්වය නේ. අඩු උෂ්ණත්වය යනවා -50 සෙල්සියස් වගේ දක්වා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ ශාක ප්‍රමුඛ වෙලා තියෙන හින්දා තමයි මේකට කේතුදර වනාන්තර කියලා කියන්නේ. මොනදරද? කේතුදර. කේතු හැඩති ශාක තියෙන්නේ. ඒ වගේදී ෆර් ගස් ඊට පස්සේ ෆයින් කියලා අපි කියන ෆයිනස් කියලා කියන්නේ. ඒ වගේ ගස් ගොඩක් මේකේ ප්‍රමුඛ වෙලා තියෙනවා. මෙහෙම හැඩයක් මෙයාලට තියෙන්නේ ඇයි? හිම වැටෙන එකෙන් අනුවර්තන. හිම වැටෙන කොට හිම දැන් මෙහෙම ගහක් තිබුණොත් ගස් ඔක්කොම මේ වගේ නම් මොකද වෙන්නේ? හිම වැටෙනකොට මේ ඔක්කොම තලයේම වැහෙන්න හිම වැටෙනවා. ඒකට මේකට දරා ගන්න බෑ. මොකද හිම කියලා කියන්නේ වතුර වගේ ගලාගෙන යන දෙයක් නෙමෙයි. මේක රැඳෙනවා. රැඳුණාට පස්සේ මේක බර වැඩි වෙලා එක්ක වතු කඩ වැටෙනවා නැත්නම් ගහම කඩ වැටෙනවා. මෙයාට ඒ ප්‍රශ්නේ නෑ. මොකද මෙයාගේ අගේ ඉඳලානේ හිම වැටෙන්න හිම එක්රැස් යන පටන් ගන්න මෙහෙම. උඩට යද්දි ගොඩක් සිහින්. ඒතකොට මේ ප්‍රදේශයේ හිම තිබුණත් ලොකු ගැටලුවක් වෙන්නේ. එතකොට මේ කේතුදර ශාකවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි එයාලට අර හිම කාලේදීනේ හිම වැටෙද්දී අනුවර්තන තියෙනවා. මෙයාලට ඒ දරා ගැනීම හැකියාව තියෙනවා. මොකද අර උඩ ප්‍රදේශයේ අඩුයි වර්ගඵලයේ යටට වෙන්න තමයි වැඩි. ඒතකොට මේ හරිය හිම එක්රැස් වීමක් උනත් ගැටලුවක් නැහැ. නමුත් එක්රැස් වීම පවා අඩුයි. මොකද මේ තියෙන කේතු ආකාර හැඩය නිසා මේක රූරා වැටෙනවා. පල්ලෙහාට ලෙස්සලා වැටෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. රැඳෙන්නේ. ඒ වගේම තව එකක් තමයි මේ ශාකවල ඔයගොල්ලෝ දැකලත් ඇති. දැන් මේ පැතිවලත් ඔය ශාක තියෙනවා නත්තල් ගස් කියලා එහෙම නේද සරසන්නේ. ඒ ශාකවල කටු මේ පත්‍ර නිකන් මේ වගේ නිකන් අර හැඩයක් තියෙන නිකන් තියුණු හැඩයක් තියෙන්නේ. හරි කූරු වගේ. ඒකට අපි කියනවා ඉදිකටු ආකාර කියලා. හරි. ඉදිකටු ආකාර පත්‍ර තියෙනවා කියනවා. ඒ කියන්නේ කූරක් වගේ. එනේ යාගේ අර පත්‍ර තලයක් කියලා එහෙම නැහැ. ඉදිකටු ආකාර පත්‍ර විදියට සැකසීලා තියෙනවා. ඒකට හේතුව ශීත කාලේ නැත්නම් හිම වැටෙනකොට ඔයගොල්ලෝ හිතුවට නිකන් මේ තෙත පරිසරයක් කියලා මේකෙදිත් ඇත්තටම පරිසරය වියලි. ඒ කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය ඉතා අඩුයි. මොකද හිම කියලා කියන්නේම ජල වාෂ්ප ඝනීභවනයන්නේ. ඒ කියනවා හිම වැටෙද්දී ජල වාෂ්ප ගොඩක් අඩුයි පරිසරයේ. ඒ නිසා වාෂ්ප වෙන්න ජලය පිටතට ගමන් කරන උත්සේදනයෙන් ඉඩකඩ ගොඩක් වැඩි. ඒවා අවම කරන්න මේ ඉදිකටු ආකාර පත්‍ර දකින්න පුළුවන්. ඔය මේ කේතුදර ශාක ඒ ප්‍රදේශයේ තියෙන ප්‍රමුඛ ශාක ගත්තයින් පස්සේ ඊළඟට තියෙන අනෙක් පැල ඇටි ඊට පස්සේ ඒ වගේ දේවල් පැල ඇටි ඊට පස්සේ අනෙක් ශාක පඳුරු වගේ දේවල් මේකෙදි ගොඩක් වෙලාවට අඩුයි. ඒකට හේතුව මේ අවක්ෂේපණය. ඒ කියන්නේ හිම මේ නේද? ප්‍රෙසිපිටේෂන් කියලා මම අර වචනයක් විස්තරය. නැත්නම් මේකට අපිට කියන්න පුළුවන් තව නමක් තමයි වර්ෂණය. මේ தত্ত্ব මෙයාලට දරා ගන්න බෑ අනෙකුත් ශාක වලට. ඒතර අවක්ෂේපණය නැත්නම් වර්ෂණය නැත්නම් අපිට කියන්න පුළුවන් මේ උෂ්ණත්වය. හරි උෂ්ණත්වයේ තියෙන தত্ত্ব ගොඩක් අඩු උෂ්ණත්වයක් තියෙන්නේ. උදාහරණයක් විදිහට ඍණ කීයද 50ට විතර යනවා ශීත කාලයේදී මේවා තියෙන උෂ්ණත්වය. ඒතර මේ වගේ අධික අවම උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් ශාක වෙන්න ඕනේ මේ බියෝමේ තියෙන්නේ. ඒ නිසායි මේ කේතුදර ශාක ප්‍රමුඛ වෙලා තියෙන්නේ. මේ වගේ ශාක ගත්තම මේගොල්ලෝ ගොඩක් අඩුයි. ඇත්තටම නැති තරම්. හරි. මොකද යාලට අවක්ෂේපණය දරා ගන්න බෑ, උෂ්ණත්වය දරා ගන්න බෑ. ඒ තියෙන. ඊට පස්සේ මේවා ඉන්න සත්ත්ව ප්‍රජාව ලෙස ගත්තහම ශීරපායි සමහර සතුන් ඉන්නවා. ප්‍රධාන වශයෙන් දුඹුරු වලසා ගෝණන් විශේෂ. ගෝණ කියලා ඉන්නේ මුවා නෙමෙයි ගෝණ. හරි ලොකු අන්තට්ටු තියෙන කට්ටිය ගෝණ ඉන්නවා. ඊට පස්සේ සයිබීරියානු කොට්ටියා වගේ සත්තු මේකේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඊට අමතරව කියන්න ඕන සත්තු ගැන කියන්න ඕන කාරණාවකදී අපි කතා කරනවා මෙන්න මේ වගේ කෘමි විශේෂ. කෘමි විශේෂ සමහර කාලවලදී ගොඩක් ව්‍යාප්ත වෙලා මේ ගස් වලට හානි කරනවා කියලා. දැන් සැලකිය යුතු ප්‍රමාණය මේගොල්ලෝ හානි කරනවා මේ ගස් වලට. එකක් මේගොල්ලෝ දැව මේ ගස් වල දැව ලොකුවට අර ශක්තිමත් දැව නෙමෙයිනේ තියෙන්නේ. සහ මේ සමහර කාලවලදී කෘමීන් ගොඩක් ව්‍යාප්ත වෙලා මේ ප්‍රමුඛ ශාක වලට හානි කරනවා කියලා කියනවා එක්තරා කාලයකදී.
ඊට පස්සේ මේකෙදී ගොඩක් වෙලාවට ජනගහනය අපිට දකින්න බැහැ. නමුත් විශාල වශයෙන් ගස් කැපීම, මේ වනාන්තරවල තියෙන මේ ගස් කැපීම විශාල වශයෙන් මේවට හානියක්, බාධාවක් විදිහට, තර්ජනයක් විදිහට ක්‍රියා කරනවා කියලා කියනවා. කියන්නේ විශාල දැන් ඔය මේ එහෙම නැත්නම් පයින්ස් ගස් වලින් මොකක්ද අපිට ඒවා තියෙන දැව වලින්, ඒවා විවෘත බීජක දැව, එහෙම නැත්නම් මෘදු දැව කියලා ඔයගොල්ලෝ අතරේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඒවා විස්තර කරා මම වීඩියෝ එකෙන්. ඒ මෘදු දැව වල තියෙන මොනවාද ප්‍රයෝජන? ප්‍රධාන වශයෙන් කඩදාසි කර්මාන්තය. ඒකට ඊට පස්සේ දැව වලට උනත් ඒවා සකස් කරන දැව විදිහට, දැන් මේවා දැව ශක්තිමත් නැහැ, නමුත් සකස් කරන්න පුළුවන් අපිට විවිධ කෙමිකල්ස් ඒවා මේවා දාලා ගොඩනැගිලි හදන්න, මේ සපුටු හදන්න, ලී බඩු හදන්න උනත් ගන්න පුළුවන් තත්වයකට හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්ව නිසා මේ වනාන්තර කපලා විනාශ වෙමින් යනවා දැව ලබා ගැනීම සඳහා. ජනාවාස අතින් ගොඩක් අඩුයි, මොකද මේ මානවයාට ජීවත් වෙන්නත් පරිසර තත්ත්ව ටිකක් දරුණුයි. ඒ නිසා හරි යන මේ උතුරු කේතුදර වනාන්තර වල ගත්තයින් පස්සේ පිහිටීම ඕගොල්ලෝ කියන්න ඕනේ මේ විදිහට ආක්ටික් කලාපයට පහළින් පළල් කටියක් ලෙස. ඒ වගේම ලෝකයේ තියෙන විශාලතම බියෝමය තමයි උතුරු කේතුදර වනාන්තර. අන්න ඒ වගේ තැන් ගොඩක් වැදගත්. මොකද ඒවා විශාලතම බියෝමය කියන එක MCQ එකකට උනත් එන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන ශාකවල ලක්ෂණ, ඒවා තියෙන අනුවර්තන, ඊට පස්සේ ඇයි අනිත්වට මේ පවතින්න බැරි, ඊළඟට සත්ව ප්‍රජාව ගත්තාම කවුද ඉන්නේ, සහ අවසානයේ හානි මොනවද කියන්නේ. ඊට පස්සේ අවසාන බියෝමයට අපි යනවා. ලෝකයේ කෙළවරෙම තියෙන අවසාන බියෝමය මොකද්ද? තුන්ද්‍රා බියෝමය. ඒ රූප සටහනක් තියාගෙන තිබෙනේ. ඒකේ තිබ්බම තුන්ද්‍රා වැඳලා. තුන්ද්‍රාව කොහෙද තියෙන්නේ? ඒක අපි නම් කරනවා මෙහෙම ආර්ක්ටික් ප්‍රදේශයේ වර්ග ප්‍රමාණයකට. සහ මේකේ වර්ග දෙකක් තියෙනවා. තුන්ද්‍රා වර්ග දෙකක් තියෙනවා. ඇල්පයින් තුන්ද්‍රා සහ ආර්ක්ටික් තුන්ද්‍රා කියලා. ඇල්පයින් තුන්ද්‍රාවට අයිති කියලා අපි සලකන්නේ ඔය කඳු මුදුන්, විශාල කඳු මුදුන්. ඒ කියන්නේ ලොකු කඳු වල කඳු මුදුන. මෙහෙම කන්දක් තියෙනවා නම් මේකේ මේ හරිය තමයි ඇල්පයින් තුන්ද්‍රාව. ඒ කියන්නේ අනෙකුත් ප්‍රදේශයට වඩා හාත්පසින් වෙනස්. දැන් ලංකාවේ වුණත් තියෙන කන්දක ගත්තයින් පස්සේ බිම සමහරට හොඳට අවුව වැටිලා හොඳ මේ උණුසුම් පරිසරයක් තියෙන. නමුත් කන්දට නැග්ගයින් පස්සේ මොකද වෙන්නේ? එයාගේ උෂ්ණත්වය වෙනස්, මීදුම් බානවා, වැස්ස සමහර වෙලාවට ඒ වගේ අමුතුම පරිසරයක් වෙනවා කන්ද උඩට යනකොට. ඒ කියන්නේ වායු ගෝලය ඉහළට යන්න යන්න පරිසර තත්ත්ව ගොඩක් වෙනස් වෙනවා. එතකොට ඒ අනුව මේ වගේ විශාල හිමාලය, ඒ වගේ පැතිවල හරි ඊට පස්සේ අර හන්දිස් ඒ වගේ කඳු වැටි විශාල තියෙනවානේ. මේ දැන් ලංකාවේ තියෙනවට වඩා ගොඩක් විශාල ඒවා තියෙනවා. ඒ කඳු ගත්තයින් පස්සේ ඒවැ මුදුන් වල වෙනමම පරිසර පද්ධතියක් විදිහට බියෝමයක් සකස් වෙලා තියෙනවා කියනවා අපි. තුන්ද්‍රා බියෝමයක්, ඇල්පයින් තුන්ද්‍රාව. ඒක ඒවා ඒ බියෝමයක් සකස් වෙනවා කියන්නේ ඒවා ටිකක් අර අනිත් ජීවීන්ට, අනෙකුත් ශාක ප්‍රජාවට, සත්ත්ව ප්‍රජාවට, වෘක්ෂ ලතා ආදියට පවතින්න බැරි විශේෂිත වූ අනුවර්තන දරන කට්ටිය පමණක් සිටින පරිසර ප්‍රමාණයක් නිසා ඒ වගේම විශාල ප්‍රදේශයක් මේවා තියෙනවා. ඊට පස්සේ ආර්ක්ටික් තුන්ද්‍රාව කියලා කියන්නේ උතුරු අක්ෂාංශ වල. වෙද ලෝකයේ උතුරු අක්ෂාංශ වල තමයි මෙයා තියෙනවා කියන්නේ ආර්ක්ටික් බියෝමය. හරි. ඉහළ අක්ෂාංශ නැත්නම් උතුරු අක්ෂාංශ වල, ඒ කියන්නේ ලෝකයේ ගත්තොත් මෙහෙම මේ සමකය, ඊට පස්සේ මේ හරිය තියෙන්නේ ඉහළ අක්ෂාංශ. අක්ෂාංශ රේඛා අපිට අඳින්න පුළුවන්. ඒවෙන් ඉහළ ඒවා මේ හරිය. ඔය හරිය තමයි මොකක්ද තියෙන්නේද? ආර්ක්ටික් තුන්ද්‍රාව තියෙන්නේ. මේ දෙකම ගත්තයින් පස්සේ සාපේක්ෂව ඉතා අඩු ජල ආදානයක් තියෙනවා කියනවා. ආදාහනය නෙමෙයි, ආදානය. හරි. ඉන්පුට් එකක්. ඒ කියන්නේ ජලය ලැබීම, මේ බියෝමයට ජලය ලැබීම ගොඩක් අඩුයි. ඒ කියන්නේ වර්ෂණය විදිහට ජලය ලැබීම ඉතාම අඩු තත්වයක තියෙනවා කියලා කියනවා. ඒකට ආර්ක්ටික් තුන්ද්‍රාවට සාමාන්‍යයෙන් 200 600ක්. ඔයගොල්ලෝ ඒක දාන්න ඇති වර්ෂණයටදී 200 600ක් වගේ තමයි ආර්ක්ටික් වලට තියෙන. ඇල්පයින් වලට 1000ක් තියෙනවා. ආසන්නව. නමුත් මේවා ගොඩක් වෙලාවට හිම විදිහට තමයි ගොඩක් වෙලාවට වර්ෂණය මේගොල්ලන්ට හම්බ වෙන්නේ, ප්‍රෙසිපිටේෂන් එක. කොහොමද නම් ජල ආදානය, ජලය ලැබීම ගොඩක් අඩු තත්ත්වයක තියෙනවා. නමුත් කියනවා මෙන්න මෙහෙම දෙයක්, මේවා පස ගත්තයින් පස්සේ පසේ නිරන්තරයෙන් පස තෙතමනයෙන් යුක්ත පසක් තියෙන කියලා. මොයිස්ට්. හරි. මොයිස්ට් සොයිල් එකක් තියෙන පස තෙතමනයෙන් යුක්තයි.
ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් පසෙන් ජලයේ වාෂ්පනය අඩුයි. ඇයි මේ පසෙන් ජලයේ වාෂ්පනය අඩු? ගොඩක් මේකේ කාලගුණය මොකද වෙන්නේ? සීත සිසිල් කාලගුණයක් තියෙන්නේ. ඒ වගේම නේද ජල වාෂ්ප වලින් පිරුණු කාලගුණයක් තියෙන නිසා. හරි. ශීත දේශගුණයක් වාෂ්පීභවනය අඩුයි දැන්. උණුසුම් ගිම්මානය නේද සෙල්සියස් 25 29 30 වගේ තියෙනවා නම් ජලය වාෂ්ප වෙනවා. මේකේ ගොඩක් අඩු උෂ්ණත්වයක් නේ තියෙන්නේ. මේ උෂ්ණත්වය ගත්තාම ඍණ 30ට වඩා පහළ වෙනවා. හරි. වැඩි උෂ්ණත්වයක් තියෙන ඍණ 10 සෙල්සියස්. වැඩි උෂ්ණත්වයක් ඍණ 9ක්. පේනවනේ. එතකොට තත්ත්වය කොහොමද කියලා නේද? වැඩි මේක ඍණ 9ක්. එතකොට ගොඩක් අඩු උෂ්ණත්වයක ජලයේ වාෂ්පීභවනය අඩුයි. ඒ වගේම තමයි මේකේ තව මෙහෙම කතාවක් තියෙනවා. මේක තියනවා කියනවා ස්තරයක් මිදිලා. පස තුල මිදුණු ස්තරයක් තියෙනවා කියනවා. බිඳුණු නෙමෙයි මිදුණු ස්තරයක් කොහොමද? මෙන්න මේ වගේ. හරි මේ හරිය අපි කියනවා ඇක්ටිව් සොයිල්. ඒ කියන්නේ ක්‍රියාකාරී පස. සාරවත් පස කියන්න පුළුවන්. මේ හරිය මේකට අපි කියන නමක් තියෙනවා නිත්‍ය බූත්. නිත්‍ය තුහින. ඉංග්‍රීසි එකේ permafrost. permafrost. නිත්‍ය තුහින. වෙන විදිහකින් කිව්වොත් සරල භාෂාවෙන් කිව්වොත් මිදුණු පසක් තියෙනවා. පස අභ්‍යන්තරයට යනකොට මිදිලා තියෙනවා. මිදෙන්න ජලයෙන් මිදිලා තියෙන ජලය එකතු වෙලා පස් සංශුද්ධ එක මිදිලා තියෙනවා. ඝනීභවනය වෙලා. ඒ නිසා ජලය මොනවා වෙන්නේ නැද්ද? මේ තුලින් කාන්දු වෙන්නේ. ඇයි මිදිලානේ තියෙන්නේ? ඝන වෙච්ච පසක් තියෙන්නේ. ඒ අනුව මෙතනින් කාන්දු වෙන්නෙත් නැහැ. වාෂ්පීභවනය වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ මතු පිට ස්තරයේ මිදුණු එකයි වායු ගෝලයේ අතර ස්තරයේ පස මොන වෙලා තියෙනවද? ගොඩක් මොයිස්ට් වෙලා තෙතමනයෙන් යුක්ත වෙලා තියෙනවා. ඒක නඩිය තිබ්බොත් නිකන් අර නේද? වතුර බේරෙන පසක් වගේ ඇති. මඩ නෙමෙයි නේ පස හොඳට තෙතමනයෙන් යුක්තයි. ඒක එක ලක්ෂණයක්. හරි. නිත්‍ය තුහින පසක් තියෙනවා. නිත්‍ය තුහින ස්තරයක් තියෙනවා. ඒ නිසා තෙතමනය සහිත පසක් තියෙනවා. හරි. ඒ කරුණ හොඳට මේවා ගලපා ගන්න ඕනේ. මොකද ප්‍රකාශ වල හරි වැඩි දාන්න එහෙම ඔය වගේ ඒවා මේ ඇඳලා එවනවා. පරිසර විද්‍යාව නැත්නම් බියෝම් වල MCQ එක හරියට සාර්ථකව කරගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ උපකාරයක් කරගන්න ඕනේ. හොඳට මේ කරුණු තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නැත්නම් ඉතින් නෝට් එක කියවන්න මේ වීඩියෝ එක නේද? නෝට් එකේ කරුණු තේරුම් ගන්න එක තමයි මම පැහැදිලිව කරන්නේ. පුළුවන් තරම් උපරිමයෙන් මම තේරුම් කරලා දෙනවා. ඔය පැහැදිලි දැන් තියාගන්න බෑ එකක්. හරි. ඒ අනුව ඔය දේවල් ටික කියන්නේ මේකේ වර්ග දෙකක් තියෙනවා ඇල්පයින් තුන්ඩාව සහ ආර්ක්ටික් තුන්ඩාව. ඒක පිහිටන තැන් ඇල්පයින් තියෙන්නේ කඳු මුදුන් වල, මෙයා තියෙන්නේ උතුරු නැත්නම් ඉහළ අක්ෂාංශ වල. ඊට පස්සේ ගත්තාම වර්ෂාව ගොඩක් අඩු වර්ෂණයක් තියෙන්නේ, ප්‍රෙසිපිටේෂන් එක ගොඩක් අඩුයි. ඊට පස්සේ නමුත් පස තෙතයි ඒ වාෂ්පීභවනය අඩුයි. අනිත් එක පළවෙනියෙන් තියෙන්නේ නිත්‍ය තුහින ස්තරයක්, මිදිච්ච ස්තරයක්. ඒ නිසා පසට කාන්දු වෙන්නේ, ජලය බැස්ස යන්නේ නැහැ. මේකේ වර්ෂණය ඔයගොල්ලෝ දාගන්න ඇති වගුවට වෙන වෙනම මම කලින් මන්ද වගුවට ඔයගොල්ලෝ ඇතුල් කරගන්න ඇති. ඒ වගුවට වර්ෂණය සහ ඒ උෂ්ණත්වය ඇතුල් කරගන්න. ඊට පස්සේ ශාක ප්‍රජාව ගත්තා. මේකේ ශාක ගත්තාම අර ලොකුවට හැදෙන එහෙම ශාක නැහැ. ගොඩක් වෙලාවට මේ පස්ස මත. තෙතමනය සහිත පස්ස මත ඔය මේ පාසි වර්ග පොඩි පැල ඇටි වැඩි උස් යන්නේ නැති නේද? අනේ තෘණ කියලා අපි සලකන්නේ ඒ වගේ නිකන් භූමිය මත තියෙන තෘණ වර්ග පඳුරු පොඩි පඳුරු විශේෂ අකාෂ්ටීය පොඩි පැල ඇටි. අකාෂ්ටීය කියන්නේ ඔය පැල ඇටි වගේ දේවල්නේ. ඒවා ඊට පස්සේ ලයිකන ඒවා මත හැදෙන ලයිකන හරි ඇල්ගී වර්ග ඇල්ගී නෑ ගොඩක් වෙලාවට ලයිකන ඊට පස්සේ ඔය පොඩි පඳුරු වර්ග අකාෂ්ටීය ශාක ඒ වගේ දේවල් තමයි මේකේ වැඩිපුර තියෙන්නේ. ඒතර මුල් ශාක වල මුල් වර්ධනය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මුල් වලට යන්න පුළුවන් ඒත් මෙච්චර තමයි. ජලයට යන්න පුළුවන් තරම තමයි මුල් වලටත් යන්න පුළුවන්. ඒතර ලොකු ගහක් වෙන්න නම් මුල් පල්ලයට බහින්න එපායි. එහෙම බහින්න විදියක් නැහැ. මොකද අර මිදුණු ස්තරය නිසා. ඒතර මේකේ ඉන්න සත්තු විදියට මෙන්න මේ කට්ටිය සත්ත්ව ප්‍රජාව විදියට ගන්නවා. කැරිබු කට්ටිය ඊට පස්සේ පිනිමුවා කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඊට පස්සේ ආයේ වෘකයින් ඉන්නවා මේකේ. තුන්දරාවේ හරි වෘකයන් ඉන්නවා. ආයේ තව කොහෙද ඉන්නේ? වලසුන් විශේෂ ඉන්නවා. ආයේ ඉන්නවා ඔක්සන් කියලා. ඔක්සන් ගව විශේෂයක් මේක.
කව විශේෂයක්. ඒ වගේ ඒ කට්ටිය අපි කියනවා සතුන්ගේ වර්ග දෙකක්. ඒ කියන්නේ සතුන්ගේ ඉන්නවා මේ පිටින් එන කට්ටිය සහ මේ වාස භූමියම දිගටම ඉන්න අය. ඒකට නම් දෙකක් තියෙනවා. සතුන්ගේ නිත්‍ය වාසීන් සහ පර්යටන. නිත්‍ය වාසීන් සහ පර්යටන කියලා කට්ටිය ඉන්නවා. එතකොට මේ ගවය මේ ඔප්ෂන්ස්ලා හැම පර්යටන. හරි එයාලට කියන්නේ මස්ක් ඔප්ෂන්ස් කියලා. ඒ නම් ටිකක් ඔළුවේ තියාගන්න පාඩම් කරනවට වඩා ඔළුවේ තියාගන්න මේ වගේ නම් ටිකක්. මොකද කොහෙද හරි දැක්කොත් මේ බියෝමයට අදාළ සතෙක් කියන එක අඳුර ගන්නයි ඕන කරන්නේ. ඊළඟට මේ වගේ සතුන් ගොඩක් වෙලාවට පර්යටන විශේෂ. ඒ කියන්නේ පිටින් එන කට්ටිය විදිහට අපි සලකනවා. කන්ද පල්ලෙහා ඉඳලා එනවා ඇල්පයින් වගේ නෝනේ. ඊට පස්සේ ආපහු පක්ෂි විශේෂත් ඉන්නවා. ඒගොල්ලෝ පර්යටන වෙනවා. පක්ෂීන් හරි. ගොඩක් අර ශීත කාලය රින අර 50ට වගේ යනකොටනේ ගොඩාක් ශීත කාලය වෙද්දී ඒගොල්ලෝ අයින් වෙලා යනවා. හරි. එතකොට මේකේ මානව ජනාවාස මානව ජනපද පිටවීමක් වෙන්නේ නැහැ. නමුත් ගොඩක් වෙලාවට khනිජ සහ තෙල් නිස්සාරණයට මේ භූමි ලබා ගන්නවා. khනිජ සහ තෙල් නිස්සාරණය සඳහා මේ භූමි ලබා ගන්නවා. එතකොට ඒවැන් ජෛව විවිධත්වයට මේවා තියෙන සාමාන්‍ය පරිසරයේ ජෛව විවිධත්වයට හානි වෙන්න ඉඩකඩක් තියෙනවා. හරි. ඒ අනුව අපි අවසාන කරේ මොකද්ද? බියෝම පරිසර පාඩම පරිසර පද්ධතිය නැත්නම් පරිසර ඕගොල්ලෝ පාඩමේ පාරිසරික ජීව විද්‍යා පාඩමේ දෙවෙනි කොටස විදියට තියෙන බියෝම. පළවෙනි කොටසෙන් අපි ආවරණය කරා හැඳින්වීම, සංවිධාන මට්ටම්, ඊට පස්සේ පාරිසරික පිරමීඩ. ඒක තව අණු කොටස් ගොඩක් කතා කරා. නිකේතනය, වාසස්ථානය වගේ කතා ගොඩක්. ජෛව සංරචක, ඒවා අන්තර්ක්‍රියා එහෙම කියලා. ඊට පස්සේ ඒකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවකට ආවා බියෝම. ඒ කියන්නේ ලෝකයේ තියෙන දේශගුණික භූගෝලීය වශයෙන් වෙනස් වෙච්ච ප්‍රදේශවල තියෙනා වූ ලක්ෂණ, එකිනෙකට වෙනස් ලක්ෂණ අධ්‍යයනයක් කරන්න. ඒතර මේකෙන් අපි කරේ නේද එකින් එක බියෝමයට පොඩි ට්‍රිප් එකක් ගියා වගේ නේද මේ වීඩියෝ එක බලපුවහම. එහෙම දැනනවද දන්නේ නැහැ. එහෙම දැනනව නම් හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. හරි මේ නෝට් එක කියවලා පාඩම් කරලා උගන්වන දේකුත් අහගෙන ඉවරුණායින් පස්සේ නිකන් බියෝම ඔක්කොටම ලෝකයට සංචාරයක් ගියා වගේ තත්ත්වයක් එන්න ඕනේ. හරි කෙසේ වෙතත් මේ බියෝම වලින් ප්‍රශ්න එන්න පුළුවන්. බොහෝ වෙලාවට ඇවිල්ලා තියෙනවා දැනට ව්‍යුගත සහ MCQ වලට අනිවාර්යයෙන්ම මේ විභාගෙදි බලාගෙන යන්න MCQ එක ව්‍යුගත පොඩි කැලලා බියෝම වලින් එනවමයි අනිවාර්යයෙන්ම. ඉතින් ඒවට සූදානම් වෙන්න ඒ කියන්නේ එක් බියෝමේ තියෙන ශාක වර්ගවල ලක්ෂණ මොනවද? ඊට පස්සේ ප්‍රදේශ මොනවද? සිතියමක් එහෙම දාලා තියෙනවනේ මේ පාර. ඒ නිසා අධ්‍යයනය කරගෙන යන්න කොහොමද ඒවා තියෙන විදිහ කියලා. දැන් එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති. මේ කතා කරේ ලෝකයේ සමස්ත ලෝකයේ ගත්තාම තියෙන බියෝම ගැන, ඒවා වෙනස් කලාප ගැන. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගැන. ඒක ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් නෑ මොකටම අයබෝවන්.